අපි එහෙනම් අධිපති ප්‍රත්‍ය තමයි අපිට යන්න තියෙන්නේ. අපි අධිපති ප්‍රත්‍යේ ත්‍රිරාශිය කියව ගන්න කලින් මේ අධිපති කියන පදය හැදෙන හැටි බලාගමු. ඒක ඒතකොට අපිට පහසුවෙන් අදහසක් ගන්න පුළුවන් මේ අධිපති කියන එක. එතකොට මේ පදයේ අර්ථය කියනවා අධිපති ප්‍රත්‍යට අදාළව ජෙට්ට කට්ඨේන උපකාරකෝ ධම්මෝ අධිපති පච්චයෝ. ତොර ජෙට්ට කට්ඨේන ප්‍රධාන වීම අර්ථයෙන් ප්‍රධාන වීම වශයෙන් උපකාරකෝ ධම්මෝ උපකාරක ධර්මය තමයි අධිපති පච්චය කියලා කියන්නේ. එතකොට මේ අධිපති කියන එක මෙහෙම අධි සහපති කියලා බෙදා ගන්න පුළුවන්. මේ මූල ටීකාවේ විස්තර වෙනවා අත්තා දීනං පතිභාවේන උපකාරකතා කියලා. ඉතින් ඒක මෙහි ස්වාමීන් වහන්සේලා විස්තර කරනවා මේ අධි කියන පදය මෙතන මේ අධි කියන පදයේ තියෙනවා ආයක්ත අර්ථය. ආයක්ත අර්ථය තියෙනවා. කළා ඊට පස්සේ ඒකට ස්වාර්ථයේ ඊන ප්‍රත්‍ය එකතු වෙලා තමයි මේ අධීන කියලා එක හැදෙන්නේ. අධීන කියලා පදයක් හැදෙනවා. එතකොට මේ අධීනානං පති තමයි අධිපති වෙන්නේ. ඒ කියන්නේ දැන් ආයක්ත වෙන පාර්ශවයන්ගේ ස්වාමියා තමයි අධිපති වෙන්නේ. අපිට ඒක පරිවර්තනය කරගන්න පුළුවන් තමහා ආයක්ත ධර්මයන්ගේ ස්වාමියා කියලා. එතකොට මේ අධිපති කියලා කියන ධර්මතා ටිකක් අපිට ඉදිරියේදී කතා කරන්න ලැබෙනවා. ඒ අධිපති ධර්මයන් හා ආයක්ත වෙන තව ධර්ම කොටාශයන් ටිකක් තියෙනවා. එතකොට ඒ අධිපති වලට ආයක්ත වන්නා වූ ධර්මයන් වලට මේ අධිපති කියන ධර්මතාවයන් ටික මේ අධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙම තමයි මේක අපිට මේ පදයේ අර්ථය ගන්න වෙන්නේ. අපි එමුණොත් ත්‍රිරාශිය කියව ගමු නේද? ඔව්. එතනත් මේ අධිපති ප්‍රත්‍යයට අදාළව මේ අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදනවා. දැන් අපි හේතු ආරම්මන කියන එක ගත්තයින් පස්සේ ඒවා කිසිම බෙදීමක් තිබුණේ නැහැ. නමුත් මේ අධිපති ප්‍රත්‍යයේදී අධිපති ප්‍රත්‍ය කොටස් දෙකකට බෙදෙනවා ආරම්මනාධිපති සහජාතාධිපති කියලා. එතකොට ඒකෙන් ඉස්සෙල්ලම අපි ඉගෙන ගන්නේ ආරම්මනාධිපති ප්‍රත්‍යය. අපි කියමුනේ සනස. ආරම්මනාධිපති ත්‍රිරාශිය අධිපති පච්චයෝ යන ප්‍රත්‍යයෝද්දේශයෙහි අධිපති ප්‍රත්‍යය ආරම්මනාධිපති සහජාතාධිපති වශයෙන් දෙවැදෑරුම් වේ. ඒ දෙක අතුරෙන් ආරම්මනාධිපති ස්වරූපයෝ ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තෙවැදෑරුම් වේ. ඒ තුන අතුරෙන් ගරුකොට ගන්නා ලද වර්තමාන අතීත අනාගත ඉෂ්ට වූ නිෂ්පන්න රූප අටලොසය දෝසමූල දෙසිතය මෝහමූල දෙසිතය දුක්ඛ සහගත කාය විඤ්ඤාණය යන මොවුන් වර්ජිත කොට ඇති සිත් 84ය. දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා වර්ජිත කොට ඇති චෛතසික 47ය. කාල විමුක්ත වූ නිබ්බානය යන මේ අරමුණ සය ප්‍රත්‍ය ධර්මයෝ නම් වූ ආරම්මනාධිපති ප්‍රත්‍යය ඇත්තා වූ ධර්මයෝ නම් වෙති. ගරුකොට ගන්නා වූ ලෝභ මූල සිත් 8ය, මහා කුසල් සිත් 8ය, මහා ක්‍රියා ඥාන සම්පයුත්ත සිත් 4ය, ලෝකෝත්තර සිත් 8ය, දෝස ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡා අප්පමඤ්ඤාවන් වර්ජිත කොට ඇති චෛතසික 45ය යන මේ ධර්මයෝ ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්න ධර්මයෝ නම් වෙති. ගරුකොට අරමුණු නොකිරීමේදී හරි සංස අපි එතනින් නතර කරමු. එතකොට දැන් අපි කලින් ඉගෙන ගත්තානේ දැන් අධිපති කියන පදේ අපි අර්ථය අපි තේරුම් ගත්තා. දල වශයෙන් අධිපති කියන්නේ යම්කිසි ධර්මතාවයක් තියෙනවා. ඒ ධර්මතාවයන් ටික තමන්ට ආයක්ත වෙන ධර්මතාවයන් තමන්ට අනුකූල වෙන විදිහට තමන්ට ඒකට ප්‍රත්‍ය වෙනවා තමන්ට අනුකූල කරගනිමින්. ඒ කියන්නේ ඒවට ප්‍රධාන වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මූලික වශයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒවට යම්කිසි බලපෑමක් තමයි
ඒ ආයක්ත වෙන ධර්මයන් Tamanට අදාළ කර ගැනීමක්. ඒවට ස්වාමියා විදියට කටයුතු කරන භාවයක් තියෙනවා. එතකොට දැන් අපි කලින් ඉගෙන ගත්තනේ ආරම්මන ප්‍රත්‍ය කියලා එකක්. මේ ආරම්මන ප්‍රත්‍යේ තියෙනට අදාළ වෙන ඒ ආරම්මන ප්‍රත්‍යේ තියෙන කොටසක් තමයි මෙතනට අපිට එන්නේ. කියන ආරම්මන ප්‍රත්‍යයට අදාළ වෙන යම් කොටසක් තියෙනවා යම් ප්‍රත්‍ය ධර්මයන් ටිකක් තියෙනවා. ඒවට අදාළ වෙන ප්‍රත්‍යෝත්පන්න ධර්මයන් වලට මේ ආරමණාධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එතකොට ඒ ටික තමයි මෙතන විස්තර චේතනාව වගේද? චේතනාව වගේද? සවනසේ අදහස් කරන්නේ අවසරයි සවනස. අර චේතනාව ගැන කියන අර සෙම්පතියේ තමයි යුද්ධ කරන ගමන් අර අනිත් පිරිසත් යුද්ධයට මේව කර මේ යුද්ධ කරවනවා වගේ. මෙතන නම් සවනස සාමාන්‍යයෙන් උපමාව ගන්නේ මේ හරියට චක්‍රවර්ති රජ කෙනෙක් වගේ කියලා. කියන්නේ ඒ චක්‍රවර්ති රජතුමාට පුළුවන්නේ හැම පැත්තෙම යාගේ අනසක පතුරවන්න. අන්න ඒ වගේ අර්ථයකින් තමයි කියන්නේ සන්නස. හොඳයි. ගොඩක් එහෙමයි. අපි ඊළඟ කොටස කියව ගමු. ආරම්මනාධිපති කියන එක ප්‍රත්‍යනීක ටික පොඩ්ඩක් තියලා යමු. මේ ප්‍රත්‍යනීක ටික තියලා ආරම්මනාධිපති කියන ටික කියව ගමු සන්නස. ආරම්මනාධිපති තමා හා සම්බන්ධ ආරම්මනික ධර්මයන්ට ඊශ්වර භාවයෙන් පැවතිය හැකි ශක්තිය ආරම්මනාධිපති ප්‍රත්‍යය නම් වේ. පැහැදිලි කරන්නෙමි. රූපාරම්මණය සාමාන්‍ය රූපාරම්මණය ඊතා ලක්ෂණ රූපාරම්මණය කියා දෙකක් ඇත. සාමාන්‍ය රූපාරම්මණයෙහි ආරම්මන ශක්තිය මාත්‍රයක් ඇත. ආරම්මනාධිපති ශක්තිය නැත. ඊතා ලක්ෂණ රූපාරම්මණයෙහි වනාහි ආරම්මන ශක්තිය ආරම්මනාධිපති ශක්තිය යන දෙකම ඇත. ආරම්මනාධිපති ශක්තිය ඇත්තා වූ රූපාරම්මණය තමා අරමුණු කරන ආරම්මනික ලෝභ මූල සිතට ඊශ්වරත්වයෙන් ඇලුම් කටයුතු බවට පත්වේ. අරමුණු නොකර නොබලා නොසිටිය හැකිවේ. පබාවති. හරි සනස. මෙතන කියන්නේ එතකොට දැන් ඒ ආරම්මණය ගැන අපි කතා කරමින් හිටියේ. ඒ ආරම්මණය වල යම් කොටසක් තියෙනවා. ඒ ආරම්මනික ධර්මයන්ට ඊශ්වර භාවයෙන්, කියන්නේ ඊශ්වර භාවයෙන් කියන්නේ යම්කිසි ඒ තමන්ගේ අනසක පතුරවන්නට පුළුවන් ශක්තියක්. අන්න ඒ බඳු ශක්තියක් තියෙනවා. ඒක තමයි ආරම්මනාධිපති ප්‍රත්‍ය කියලා කියන්නේ. ඉතින් ස්වාමීන් වහන්සේ මෙතනදී පාවිච්චි කරන උදාහරණය තමයි රූපාරම්මණය. රූපාරම්මණය ස්වාමීන් වහන්සේ කොටස් දෙකකට බෙදනවා. සාමාන්‍ය රූපාරම්මණය, ඊතා ලක්ෂණ රූපාරම්මණය කියලා දෙකක් තියෙනවා. මේ දෙකේම සාමාන්‍ය රූපාරම්මණෙහි ආරම්මන ශක්ති මාත්‍රය ඇත. එතකොට ඒකට අරමුණු ඒක අරමුණක්. එතකොට ඒකේ ආරම්මන ශක්ති මාත්‍රය පමණක් තියෙනවා. හැබැයි ආරම්මනාධිපති ශක්තිය නෑ කියලා කියන්නේ. ඊතා ලක්ෂණ රූපාරම්මණෙහි වනාහි ආරම්මන ශක්තිය ආරම්මනාධිපති ශක්තිය යන දෙකම ඇත. එතකොට මේ ලක්ෂණ රූපේ කියන්නේ බොහොම ලස්සන බොහොම පියකරු රූපයක මේ ඒ රූපාරම්මණේ ආරම්මන ශක්තිය සහ ආරම්මනාධිපති ශක්තිය කියන මේ ශක්ති දෙකම තියෙනවා. ආරම්මනාධිපති ශක්තිය ඇත්තා වූ රූපාරම්මණය තමා අරමුණු කරන ආරම්මනික ලෝභ මූල සිතට ඊශ්වරත්වයෙන් ඇලුම් කටයුතු බවට පත්වේ. ඒතර ලෝභ මූල සිත තියෙනවානේ. ඒතර ලෝභ මූල සිතේ ඇලීම සිද්ධ වෙද්දී ඒක ඊශ්වරත්වයෙන් තමයි කටයුතු වෙන්නේ. කියන්නේ ප්‍රත්‍ය වෙන්නේ. අර ඒ ආරම්මණයේ තියෙන ස්වභාවය නිසා. ඒ ආරම්මණයේ තියෙන ස්වභාවය නිසා තමයි ඒ විදිහට ප්‍රත්‍ය වෙන්නේ. ඒකට කියනවා එතකොට අරමුණු නොකර නොබලා නොසිටිය හැකි වේ කියලා. ඊට පස්සේ උදාහරණ කීපයක් දක්වනවා රූපාරම්මන ආදිය ගැන. රූපාරම්මන, ශබ්දාරම්මන ආදිය ගැන එකක් විස්තර කරනවා. උදාහරණ කීපයක් මේ ජාතක කතාවලදී එන උදාහරණ කීපයක්.
අභාවති රූපාරම්මණයාගේ ආරම්මනාධිපති ශක්තිය නිසා බෝසත් කුස රජතුමා යොදුන් 100ක් දුර මග එක් දිනකින් පියගමනින් ගියේය. ගොත්තිල වීණා ඇදුරුතුමාගේ වීණා ශබ්දය නැමැති ශබ්ද ආරම්මනාධිපති ශක්තිය නිසා වෛශ්‍යාවක් සීමැදුරු කවුළුවකින් පැන්නාය. මේ ආදී වශයෙන් සාමාන්‍ය අරමුණට වඩා ඊශ්වර භාවයෙන් යුත් ශක්ති විශේෂය ඇත්තා වූ අරමුණ ආරම්මනාධිපති ශක්තිය ඇත්තා වූ අරමුණ නම් වේ. ඒ නිසා ප්‍රත්‍ය ධර්මයෙහි ඊතා ගරුකොට අරමුණු කරනු ලබන්නා වූ යයිද ප්‍රත්‍යෝත්පන්නයෙහි ඊතා ගරුකොට අරමුණු කරන්නා වූ යයිද කීය. ඊතාම ගරුකටයුතු අරමුණු දම් ප්‍රත්‍ය නමි. ඊතාම ගරු කළ අරමුණු ඇත්තා වූ චිත්තචෛතසික ධර්මයෝ ප්‍රත්‍යෝත්පන්නයෝ කර්මයයි දත යුතු. එහෙමයි. මෙතන එතකොට මේ ආරම්මනාධිපති වලට අදාළව වචන දෙකක් යෙදෙනවා. ඒ වචන දෙක තමයි ඊතා ගරුකොට අරමුණු කරනු ලබන්නා වූ සහ ඊතා ගරුකොට අරමුණු කරන්නා වූ කියන පද දෙකක් එනවා. මෙතන මේ ධර්මයෝයයි දත යුතු කියලා ඉන්නුනේ. කර්මයයි කියලා වැරදි මේ තමයි ඉලිවිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම සන්නාසට මේ දීලා තියෙනවා මෙන්න මෙහෙම වගුවක් ආරම්මනාධිපති ප්‍රත්‍යවන ආකාරය කියලා එකක්. දැන් මේ ප්‍රත්‍ය සහ මෙතන මේ ප්‍රත්‍යෝත්පන්න ටික කියවනේ මේ තනි දිග ඡේදයකින්. ඒක තමයි මෙතන මෙහෙම කඩලා තියෙන්නේ. වගුවක පහසුවෙන් මේක බලා ගන්නට. මුලින්ම අපි ගන්නේ ආරම්මන ප්‍රත්‍යයේදී මේ ආරම්මනාධිපති ප්‍රත්‍යයේදී ආරම්මන ප්‍රත්‍ය මේ පැත්තේ තියෙනවා ඊළඟට මේ පැත්තේ තියෙනවා ආරම්මනික ප්‍රත්‍ය. ආරම්මනික ප්‍රත්‍යයේ දිනවා ලෝභ මූල සිත් 8 තියෙන්නේ. ලෝභ මූල සිත් 8ට අදාළව එන පරමාර්ථ ධර්ම කියන්නේ ඒකට අදාළ වෙන ප්‍රත්‍ය ධර්ම තමයි ඉෂ්ට නිෂ්පන්න රූප 18 ද්වේෂ මෝහ මූල හැර ලෞකික සිත් 76 ද්වේෂ චතුෂ්කය විචිකිච්ඡා හැර චෛතසික 47 ওই ටික තමයි ඉන්නේ. දැන් ඒක තමයි මුලින්ම මෙතන විස්තර කරගෙන යන්නේ. මේ කියන ලෝභ මූල සිත් 8 සම්බන්ධයෙන්. ලෝභ මූල සිත් 8 ආරම්මනිකය වෙද්දී ඒකට අදාළ ආරම්මන ධර්මයන් ඒවා එන්නේ කොහොමද කියලා තමයි මුලින්ම විස්තර කරන්නේ. සනස අවසරයි කියවන්න පුළුවන්ද? ප්‍රත්‍යය වර්තමාන අතීත අනාගතයයි කියන ලද විශේෂණය රූප චිත්ත චෛතසිකයන්හි සම්බන්ධ කරනු. එහෙමයි. ඉෂ්ට වූයි. එතකොට මේ කියන්නේ වර්තමාන අතීත අනාගත වූ කියන ටික. මෙන්න මේ වාක්‍ය ගැන තමයි කිව්වේ. ඉෂ්ට වූයි කී විශේෂණයද නිෂ්පන්න රූපයන් කෙරෙහි සම්බන්ධ කරනු. අටවිසි රූපයන් අතුරෙන් අනිෂ්පන්න රූප දශය පරමාර්ථව නොලැබේ. ප්‍රඥප්ති ස්වභාව මාත්‍රයක්ම වන බැවින් ඊතා ගරු වශයෙන් අරමුණු නොවේති. එහෙමයි සනස. එතකොට මෙතන ගන්නේ නිෂ්පන්න රූප 18 තමයි ගන්නෙ. ඒතර ඉෂ්ට වන්නා වූ නිෂ්පන්න රූප 18 තමයි මෙතන සලකන්නේ. එතකොට ඒකට හේතු විදිහට කියන්නේ අනිෂ්පන්න රූප 10 තියෙනවානේ. එතකොට ඒ 10 පරමාර්ථව ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒවා ප්‍රඥප්ති ස්වභාව මාත්‍රයක්ම වෙන නිසා ඒවා ගරු කරලා අරමුණු කරන්න බෑ කියලා කියන්නේ. ඊට පස්සේ ඒ නිෂ්පන්න රූප අතුරෙන්ද ඒ නිෂ්පන්න රූප මේ වලිනුත් අනිෂ්ඨාරම්මන වූ නිෂ්පන්න රූප ඊතා ගරු වශයෙන් අරමුණු නොවේ. එතකොට මේ අනිෂ්ඨාරම්මන වෙන දේවල් ඒවා ගරු කොට අරමුණු කරන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා තමයි මෙතන ඉෂ්ට වූ නිෂ්පන්න රූප 18 කියලා කිව්වේ. හරි. එතකොට දැන් මේ කොටස ඉවරයි. ඉෂ්ට නිෂ්පන්න රූප 18 ඉවරයි.
ඊට පස්සේ යනවා මේ ද්වේෂ මූල මෝහ මූල හැර කියන එක. ඒ ද්වේෂ මූල සහ මෝහ මූල අතාරින්නේ කියන එක විස්තර කරනවා. අනිෂ්ඨාරම්මන වූ නිෂ්පන්න රූපය කියන්නේ ද්වේෂ සිතක් හරි ලෝභ සිතක් හරි ඒ හින්දා හටගන්න ඒ හේතුවෙන් හටගන්න නිෂ්පන්න රූපයක් කියන එකද? මෙතන කියන්නේ මේ දැන් ආරම්මණයම තියෙනනේ ස්වභාව ඉෂ්ඨානිෂ්ඨ භාවයක්. අන්න ඒ ලක්ෂණය තමයි කියන්නේ. එතකොට දැන් ඒ ප්‍රകൃතියෙම ආරම්මණයම තියෙන අනිෂ්ඨ භාවයක් පවතිද්දී ඒ අනිෂ්ඨ භාවය හේතුවෙන් ලෝභ මූල හිතක් උපදින්න බෑ කියලා කියන්නේ. එතකොට ඒක ගරු කියන්නේ ලෝභ සමාන ලෝභ මූල හිතක් උපදින්න පුළුවන්. ගරු කළා උපදින්න බෑ කියලා තමයි කියන්නේ. කියවන්නද? එහෙමයි සනස. චිත්තයන් අතුරෙන් චිත්තයන් අතුරෙන් දෝෂ මූල, මෝහ මූල, දුක්ඛ සහගත කාය විඤ්ඤති චිත්තයෝ වනාහි ඊතා ගරුකොට අරමුණු කළ හැකි චිත්තයෝ නොවේති. ඒ නිසා සංප්‍රයුක්ත දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡාවන් හා එකට උපදින චිත්තයෝ අත්හරින ලදහ. මේ ත්‍රිරාශියෙහි කියන ලද ක්‍රමයෙන් මෙනම් ආරම්මන එහෙමයි. එතකොට දැන් කියන්නේ මේ ද්වේෂ මූල සහ මෝහ මූල සිත්. මෙතන තව එකක් අඩුයි ලියලා තියෙනවා. මෙතනට එකතු කරන්න ඕන මේ දුක්ඛ සහගත කාය විඥානය කියන එක. මෙතන මෙතනත් මේ මුද්‍රණ දෝෂයක් තියෙනවා දුක්ඛ සහගත කාය විඥානය කියලා එන්න ඕනේ. තැන් දෙකක හදා ගන්න ඕනේ. මේ වගුවට එකතු වෙන්න ඕන දුක්ඛ සහගත කාය විඥානය කියන එක මෙතනට. ඊළඟට මෙතන මේ මුද්‍රණයේ වෙද්දි මොකක් හරි ගැටලුවක් වෙලා තිනවා. කාය විඤ්ඤාති නෙමෙයි කාය විඥාන වෙන්නට ඕනේ. හරි. එතකොට මේ කියන්නේ මේ ලෝභ මූල හිතින් ද්වේෂසිත දෙකයි ඊළඟට මෝහසිත දෙකයි ඊළඟට දුක්ඛ සහගත කාය විඥානයයි කියන දේවල් යන්නේ සිත් පහ අරමුණු කරන්න බෑ කියලා කියන්නේ ලෝභයෙන් යුතුව. ඒක සමානයි ලෝභයෙන් යුතුව පුළුවන්. හැබැයි ආරමණාධිපති ප්‍රත්‍යයෙන් යුතුව අරමුණු කරන්න බෑ කියලා කියන්නේ. ඒ මොකද අරමුණ දේශ සහගත එකක් නේ. ඒතර අරමුණ දේශයක් තියෙද්දි ඒක අරමුණු කරගෙන තමන්ගේ හරි වෙන කෙනෙක්ගේ හරි ද්වේෂයක් පහළ වුණාන් පස්සේ ද්වේෂය අරමුණු කරගෙන ඒක ගරු කරමින් උපදින්න බෑ ලෝභයට. ලෝභ මූල හිතට. ඊළඟට මෝහය ගත්තයින් පස්සේ මෝහ මූල හිත දෙකේ තියෙන්නේ එකක උද්දච්ච අතිශය බලවත් ඊළඟට අනිත් එකේ විචිකිච්ඡාවය දෙන්නේ. ඉතින් මේ දෙකේ දිච්ච අවස්ථාවේදීත් ඉබඳු ආරම්මන ධර්මයක් ප්‍රත්‍ය වෙන්න බෑ ලෝභ මූල සිත්වලට ආරමණාධිපති ප්‍රත්‍යයෙන්. ඊළඟට දුක්ඛ සහගත කාය විඥානයත් ඒක අනිෂ්ටයි. ඒ විඳින වේදනාව. එතකොට ඒකත් අරමුණු කරගෙන ලෝභ මූල සිත්වලට ආරමණාධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙන්නට බෑ. අපේ ආස්තුන් මේ දැන් අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා මේ දැන් ලෝභ රාග චරිත ද්වේෂ චරිත කියලා මේ ප්‍රභේදයක් චරිත ප්‍රභේදයක්. එතකොට මේ අපි දන්නවා දැන් රාග චරිතයක් ගත්තාම ලෝභය අරමුණු කිරීම බලවත් ද්වේෂයට වඩා. නමුත් දැන් ද්වේෂ චරිතයක් ගත්තාම එයාගේ ආරම්මණය බොහෝ සෙයින්ම එයා කැමති ගැටෙන දෙයටම තමයි වැඩිපුරම කැමති ඇලෙන දෙයට වඩා. එතකොට මේ චරිත ભેදයෙන් මේ ආරම්මනාධිපති කියන කතන්දරය ගත්තොත් එහෙම මොකක් හරි මේ වෙනසක් දකින්න පුළුවන්ද නැත්නම් ඒකේ මොකක් හරි මට ඒකේ ඒ චරිතානුව දැන් අපි හිතමු දැන් ද්වේෂයේ ඇලුම් කරන කියන්නේ ගැටෙන්න අරමුණ ඇලුම් කරන කෙනා ගැටෙන ආරම්මණය ගරු කොට සලකනවා ඇලෙන ආරම්මණයට වඩා. ඒ වගේ තැනක් අපිට මෙහෙම කියන්න පුළුවන් සනස දැන් ද්වේෂ චරිතයේ තියෙන කෙනා එයාගේ ප්‍රകൃතියනේ එයාගේ චරිතයේ ස්වභාවය නිසා එයාගේ චරිතයේ ප්‍රകൃතිය නිසා එයා
ද්වේෂයකට අරමුණක් ආවෙන් පස්සේ යාර පහසුවෙන් කේන්ති ගන්නවා. ඒතර හරි ලේසියෙන් කිපෙනවා. එතකොට එහෙම කිපිලා ඉවර වෙලා ඒ අරමුණත් එක්ක ඉන්න බහුල වශයෙන් ඉන්න පුළුවන්. නමුත් සනස මෙතන දැන් ගන්නෙ මේ ලෝභයනේ ගන්නෙ. එතකොට එයා ගොඩක් වෙලාවට ලෝභයෙන් ආපහු ඒ දේශය අරමුණු කරන්නේ නැහනේ. මට කේන්ති ගිය අහවල් සිද්ධිය නිසා මං ඒක අරගෙන එයා අභිනන්දනය කරන්නේ නැහනේ. ආස්වාදනය කරන්නේ නැහැ. ලෝභයෙන් අරමුණු කරන්න පුළුවන්. හරි මං කේන්ති ගත්තා කියලා ටිකක් සතුටෙන් අරමුණු කරන්න පුළුවන්. නමුත් ඒක ගරු කරමින් එයාට අරමුණු කරන්න බෑ. ඒ ලෝභ හිතෙන්. ඔය කුසල ත්‍රිකේදී ඉදිරි දිස්සර කරන අස්සාදේති අභිනන්දති කියලා ඒ පදවලින් විස්තර කරනවා. ඒ කියන්නේ පාළි භාග්‍යවතුන්සේ දේශනා කරනවා. එතකොට ඒ ආස්වාදනය කිරීමක්, එහෙම අභිනන්දනය කිරීමක්, එහෙම දෙයක් මොකුත් සිද්ධ කරන්න බෑ මේ ලෝභය නිසා. එයා ඉතින් ඒකත් එක්ක ඉන්නවා වෙන්න පුළුවන් ද්වේෂ චරිතය. නමුත් ඒක බහුල වශයෙන් ඉන්නවා කියන එක අපිට හිතන්න පුළුවන්, ගන්න පුළුවන්. නමුත් ඒක මේ ගරු කරනවා කියලා කියන්න බෑ ද්වේෂය. මොකද ඒ කියන්නේ ආරම්මණිකයත් අපි සලකන්න ඕන. ආරම්මණිකය වැදගත්නේ. ආරම්මණිකය වෙන්නේ ලෝභ හිත. ඒ පැත්තත් එක්ක තමයි අපිට කල්පනා කරන්නට වෙන්නේ මේ චරිත සම්බන්ධයෙන්. එතකොට මෙතන මේ ලෝකෝත්තර සිත් ටික ලෝභ මූල සිත් වලින් අරමුණු කරන්න බෑ. මේ හිත් වලට අතිරේකව. ඊට පස්සේ මෙතන මේ සිත් 6ට අදාළ වෙන චෛතසික ටික ගත්තයින් පස්සේ සිත් 76ට අදාළ වෙන චෛතසික ටික ගත්තයින් පස්සේ එතකොට දේශසිත දෙන්නේ නැති නිසා දේශ චතුස්කය අතාරිනවා. ඊළඟට දේශසිත දෙන්නේ නැති නිසා දේශ චතුස්කය අතාරිනවා. ඊළඟට විචිකිච්ඡාව ඒ මෝහසිතවල මෝහසිත දෙකෙන් එකක යෙදෙන නිසා එතන ඒක අතාරිනවා. එතකොට ඒ චෛතසික පහ අතහැරියයින් පස්සේ චෛතසික 47ක් තමයි මෙතනට එන්නේ. ඒතර මේ කියන ධර්මතා ටික ලෝභ මූලසිත 8ට ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. චිත්තයන් අතුරෙන් දෝෂ මූල, මෝහ මූල, දුක්ඛ සහගත කාය විඥාන චිත්තයෝ වනාහි ඊතා ගරු කොට අරමුණු කළ හැකි චිත්තයෝ නොවේති. ඒ නිසා සංප්‍රයුක්ත දෝෂ ඉස්සා මච්චරිය කුක්කුච්ච විචිකිච්ඡාවන් හා එකට උපදින චිත්තයෝ අත්හරින ලදහ. මේ ත්‍රිරාශියෙහි කියන ලද ක්‍රමයෙන් මෙනම් ආරම්මනික සිත මෙනම් අරමුණ ඊතා ගරු කොට අරමුණු කරයි කියා වෙන්කොට නොදත හැකිය. ඒ නිසා අටුවා වචනයට අනුව ආචාර්යවරයන් විසින් කියා ඇති කාව්‍ය වශයෙන් සම්බන්ධ අරමුණු සහ ආරම්මනික චිත්තයන්ද වෙන්කොට දත යුතුය. එහෙමයි සනස් අවසරයි. ඔව් ඉතින් ඒක තමයි අපි ඇත්තටම කරේ. දැන් මේ කියවා ඉතින් මෙහෙම ස්වරූපාර්ථ ටික මෙහෙම දැක්වෙන් පස්සේ කෙලින්ම දැනගන්න බැරි නිසා ඉතින් ඒ නිසා ඒ කාව්‍ය වශයෙන් කියලා කියන්නේ ඇත්තටම මේ කවි වගේකට පරිවර්තනය කරලා තිනවා නවනිසාන් වහන්සේ. මේ කවි කියන්නේ මේ මියන්මාරේ මේ පාඩම් කරන ක්‍රමයක්. මේ කෙටි වචන දාලා කවි වගේ තියනවා ඒවා. කවිම කියන්නත් බෑ. ඒවට කියන්නේ ඔය සෞම්බෝ කියලා කියන්නේ. මේ ඒවෙන් පහසුවෙන් පාඩම් කරන්න පුළුවන්. මතක තියාගන්න පුළුවන් බොහොම කෙටි ක්‍රම වලින්. ඒ නිසා ඒවයින් සම්බන්ධ කරගෙන මතක තියාගන්න කියලා තමයි මේ ස්වාමීන් කියලා තියෙන්නේ. ඒ ආරම්මන සහ ආරම්මනික කියන දේවල් ටික. ඉතින් අත්‍තරම අපි දැන් මෙතන කරේ ඒක මේ වගුවෙන් කරේ. මියන්මාර පොතක තියෙන වගුවම තමයි මම මෙහෙම පරිවර්තනය කරලා තියෙන්නේ. ඉතින් ඒක අපි දැන් සම්බන්ධ කරගෙන තියෙන. අපි දැන් මේ අනිත් ඒවා ටික මේ පළවෙනි කොටස සම්බන්ධ කරගත්තා ලෝභ මූල සිත් 8. දැන් ඊළඟ ටික තමයි අපිට සම්බන්ධ කරගෙන ඒවා යුක්ති සහිතව ඉගෙන ගන්නට තියෙන්නේ. ලෝභ මූල සිත් 8, දෝෂ මූල, මෝහ මූල, දුක්ඛ සහගත කාය විඥාන සිත් වර්ජිත කොට ඇති ලෞකික සිත් 76 සසත්තෑවය. ඒ සිත් හා යෙදෙන 47 ඒ සිත් හා යෙදෙන සත්සාලිසක් වූ චෛතසිකය ඉෂ්ට වූ චතුසමුට්ඨානික නිෂ්පන්න රූප 18 යන මොවුන් ගරු වශයෙන් අරමුණු කරත්. හරි. ගරු කරයි එහෙමයි. එතකොට මේකේ අපි ස්වරූපාර්ථයක දැන් කියාගත්තනේ. දැන් ඔන්න ඒක තවදුරටත් ස්වාමීන් වහන්සේ විස්තර කරනවා. ගරු කරනවා කියන්නේ මොකක්ද කියලා. ගරු කරයි කීවේ නමුත් ශ්‍රද්ධාව විසින් ගරු කිරීම නොවේ. ආශා කිරීම වශයෙන් පමණක්ම යයි කියන ලදී.
චතුද ඉෂ්ට රූප යනු කම්ම චිත්ත උතු ආහාර යන සමුට්ඨාන සතර නිසා සුදුසු පරිදි උපදනා වූ ඉෂ්ඨාරම්මන නිපන් රූපයෝය. මෙතැන ඉෂ්ට යනු ස්වභාව ඉෂ්ටයට වඩා පරිකල්පිත ඉෂ්ඨාරම්මනයද ගනු ලැබේ. තමාගේ ආසනය සිංහාසනයය කීවාසේ සුද්ධ ඉෂ්ට නූනත් යමෙක් සිතීම් වශයෙන් ඉෂ්ඨාරම්මනයි සිතා ඊතා ගරු වශයෙන් ගන්නා බව සිහි කරන්න. එහෙමයි. මේ කතා එහෙමයි සන්නස අවසරයි. මෙතන කියනවා ඉතින් මේ ගරු කරනවා කියලා කියන්නේ ගරු වශයෙන් අරමුණු කරනවා කියලා කියන්නේ මේ ශ්‍රද්ධාව විසින් ගරු කරනවා නැත්නම් එහෙම ඒ ගරු බුහුමන් දක්වනවා එහෙම එකක් නෙමෙයි කියන්නේ. මෙතන මේ ලෝභ මූල සිත් 8 නිසා ගැන කතා කරන නිසා මෙතන මේ කියන්නේ ආශා වශයෙන් ලෝභයෙන් තමයි මේ ගරු කිරීම කරන්නේ. කියන්නේ දැඩි බලවත් වූ ලෝභයෙන් යුතුව ඒ අරමුණ ගන්නවා කියලා කියන්නේ. ඊළඟට කියනවා මේ චතුජ ඉෂ්ට රූප කියලා කියන්නේ චතුජ කියලා කියන්නේ ඒ හේතු නිසා කම්ම චිත්ත ඍතු ආහාර කියන ඒ ධර්මතාවයන් නිසා ඒ ධර්මයන් නිසා ඒවෙන් උපදින රූප ටික තමයි මෙතන චතුජ වෙන්නේ ඒවත් ඉෂ්ට රූප කියලා ගන්නෙ. මෙතනදී මේ ස්වාමීන් වහන්සේ තව අදහසක් කියනවා. දැන් අපි මුලින් ස්වરૂපාර්ථ කියා ගන්න වෙලාවේදී කිව්වා ඉෂ්ට වූ නිෂ්පන්න රූප 18 කියලා කිව්වනේ. මතකද? ඒක අපි කතා කරානේ දා ඉෂ්ට වූ කියලා. මෙතන ස්වාමීන් වහන්සේ අදහසක් කියනවා. ඒ තමයි මෙතන මේ ඉෂ්ට කියන එකේදී ස්වභාව ඉෂ්ටයට වඩා පරිකල්පිත ඉෂ්ඨාරම්මණයත් මෙතනට ගන්නවා කියලා කියනවා. කියන්නේ මේ ස්වභාව ඉෂ්ට කියලා කියන්නේ දැන් ප්‍රකෘති වස්තුවේම තියෙනවනේ ඉෂ්ඨානිෂ්ඨ භාවයක්. එතකොට ඒ ඉෂ්ඨානිෂ්ඨ භාවය නෙමෙයි සමහර වෙලාවට අනිෂ්ඨාරම්මණයක් වුණත් කෙනෙක් හිතලා ඒක ඉෂ්ටයි කියලා සලකන්නට පුළුවන් කියලා. ඉතින් ඒ කියන පරිකල්පිත ඉෂ්ඨාරම්මණයත් යම් කෙනෙක් මෙතනදී අදාළ වෙනවා. ඒ කියන්නේ එයත් ඒක ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් මේ පරිකල්පිත ඉෂ්ඨාරම්මණයත් ප්‍රත්‍ය වෙනවා කියන අදහසක් තමයි ස්වාමීන් වහන්සේ මෙතන කියන්නේ. ඉතින් මේක මේ බුරුමේන කියමනක් තමයි මෙතන මේ අතුලත් කරලා තියෙන්නේ තමාගේ ආසනය සිංහාසනය කියලා. එහෙම ඒ කියන ඒ බුරුම කියමනක් එකතු කරගෙන තමයි මෙතන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. ඇත්තටම මෙතන මේ ස්වභාව ඉෂ්ට කියන එක සම්බන්ධයෙන් අපි දරන අදහස තමයි මෙතන මේ පරිකල්පිත ඉෂ්ටය කියන එක ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනට අපිට කාරණා අඩු බව තමයි අපිට තේරෙන්නේ. කියන්නේ සමහර වෙලාවට ඇත්තටම යම් කෙනෙක් පරිකල්පිත කරොත්, ඒ කියන්නේ යම් කෙනෙක් කල්පනා කරලා අනිෂ්ඨාරම්මණයක් සම්බන්ධයෙන් කල්පනා කරලා ඒක ඉෂ්ට කියලා අරගෙන ලෝභය දැඩිව උපදවා ගන්නවා වෙන්න පුළුවන්. ඒතකොට ඒක මේ ලෝකෙම සිද්ධ වෙන ධර්මතාවයක්. ඒතකොට රූපාරම්මණයක් හෝ වේවා, ශබ්දාරම්මණයක් හෝ වේවා ඒක අපි දකිනවා. අපි අපේ ජීවිතවලත් අපිට මේක දකින්නට පුළුවන්. බහැරත් අපිට ඕන තරම් උදාහරණ දකින්නත් පුළුවන්. ඊළඟට ඔය ජාතක කතාවල පාව මම එහෙම දැකලා තියෙනවා. ඉතින් නමුත් මේ මෙතන මේ පරිකල්පිත ඉෂ්ට කියන එක කියන්නේ නැහැ අර පරණ ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ ඔය මේ ත්‍රිරාශිය ලියපු ස්වාමීන් වහන්සේලා එහෙම අදහසක නැහැ ඉතින්. එතන අපිට තේරුම් ගන්න තියෙන්නේ ඉතින් මේක මේ ස්වාමීන් වහන්සේලාගේ අදහසක් කියන එක තමයි. ඒ කියන්නේ ඒ කාලේ තිබ්බ අදහසක්. මේක මේ අදහස තියෙනවා ලේඩි සෑඩෝගේ පොතක. ලේඩි සෑඩෝගේ ප ဋ ාහන උද්දේශ දීපනී කියන පොතේ තියෙනවා. ඉතින් ඒ අදහසම මේ පොත ලියපු ජනක අභිවංශ සෑඩෝ ගත්තා කියන එක තමයි අපිට මෙතන මේ පැහැදිලි වෙන්නේ. ඉතින් මේ පරිකල්පිත ඉෂ්ටය කියන එක ඇත්තටම ඒ කියන්නේ දැන් අනිෂ්ඨාරම්මණයක වුණත් ගරු කරමින් සිත් උපදිනවනේ. කියන්නේ අධිපති භාවයකින් යුතුව හිතක් පහළ වෙන තැනකදී ඇත්තටම අපිට සලකන්න වෙන්නේ මේ තැන්වල සහජාතාධිපති ප්‍රත්‍යය දෙනවා කියන එක. අපි ඊළඟට ඉගෙන ගන්නවා සහජාතාධිපති ප්‍රත්‍යය. එතකොට මේ සහජාතාධිපති ප්‍රත්‍යය මේ තැන්වලත් දෙනවා කියලා තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. දැනට මම දරන් ඉන්නේ අපි ඉන්නේ අදහසේ තමයි ඉතින්. තව ඉතින් අපිට කල්පනා කරන්න වෙනවා අටුවා ටීකාවල එහෙම කරුණු තියනවාද කියලා බලන්න වෙනවා ඒකට අනුකූල වෙන. මේ උපමාව පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මොකද්ද කියලා ඕනම කෙනෙක් තමන්ගේ ආසනේ සිංහාසනේ කියලා හිතා ගන්න වගේ අදහසක්ද?
මේක ඇත්තටම සවන්නාස දැන් මේ බුරුම කියවනක්නේ. එතකොට දැන් ඒ කියන්නේ බුරුම නිකන් ප්‍රස්තාව පිරුලක් වගේ එකක්. එතකොට ඒක තමයි මේ ස්වාමීන් වහන්සේ ඉතින් ඒක අර දැන් ප්‍රස්තාව පිරුලක් වගේ එකක් ස්වාමීන් වහන්සේ දැන් කෙලින්ම අපිට හරි අමාරුනේ පරිවර්තනය කරගන්න. ඒ නිසා තමයි නිකන් මේ හරි අපිට මේ වාක්‍ය ඇත්තටම සිංහලෙන් ටිකක් අමුතු වෙලා තියෙන්නේ. අමුතුයි වගේ අපිට මේක තේරෙන්නේ. නිකන් අපි මේකේ උදාහරණයකට ඉදිරියට ගත්තොත් එහෙම සවන්නාංශ මොකක් හරි අනිෂ්ට ආරම්මණයක් තියෙනවා කියලා හිතමුකෝ. අනිෂ්ට ස්වභාවයෙන්ම බොහොම අනිෂ්ට වෙච්ච දෙයක් තියෙනවා. අපි රූපයක් කියමුකෝ අනිෂ්ට රූපයක් තියෙනවා. ඒක ස්වභාවයෙන්ම අනිෂ්ටයි. හැබැයි යම් කෙනෙක් යම් සත්වයක් මිනිසෙක් හෝ වේවා වෙනත් සත්වයක් හෝ වේවා එතන ඒ අනිෂ්ට ආරම්මණයේ තියෙන එක එක්කෙනාගේ අදහස් වෙනස්නේ. තමන්ගේ අදහස අනුව තමන්ට වැටහෙන විදිහට අනුව ඒක ඔස්සේ කල්පනා කරලා ඒකෙන් ඒක ගරු කරමින් අරමුණු කරනවා. ඒ නැත්නම් ඒ ආරම්මණය කෙරෙහි දැඩි ලෝභයක් උපදවා ගන්නවා. එතකොට මේ වෙලාවේදී ඒක බලවත් වෙනවා. ඒ කියන ධර්මය. ඒ කියන්නේ ඒ වෙලාවේ තේරෙනවා ඒකට දැඩි ලෙස ඇලිලා ඉන්නේ කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් ගන්න පුළුවන්. හැබැයි ඇත්තට මේ අරමුණ ඉෂ්ට එකක් නෙමෙයි. ඒක අනිෂ්ට එකක්. ඊට පස්සේ සනස ඇත්තට මෙතන මේ ඊළඟට කියන්නේ මේ ඒ තැන්වලදී කොහොමද ප්‍රත්‍යෝත්පන්න ටික බෙදාගන්නේ කියන එක තමයි ඊළඟට සනස විස්තර කරගෙන යන්නේ. මේ කතාවට අනුව ඊතා ලක්ෂණ රූපාරම්මණය අරමුණු කොට ඊ타ම ගරු කොට ගන්නා වූ චක්ඛුද්්වාරික මනෝද්්වාරික වීතිය උපදීමේදී රූපාරම්මණය ආරම්මනාධිපති ප්‍රත්‍යය වේ. ලෝභ ජවනය ආරම්මනාධිපත්‍යයාගේ ප්‍රත්‍යෝත්පන්නය. තමාගේ ලෞකික ධානය ගරු කොට මෙතන එතකොට ගන්නේ මේ බාහිර රූපයක් ගැන කියන්නේ. ඒක බාහිර වෙන්නත් පුළුවන්, තමගේ වෙන්නත් පුළුවන්. ඒක ඊටා ලක්ෂණ වෙච්ච රූපාරම්මණයක් අරමුණු කොටගෙන ඒක අරමුණු කරද්දී චක්කුද්්වාරික මනෝද්්වාර වීතියක් උපදිනවනේ. එතකොට මේ මනෝද්්වාරික වීතිය උපදින වෙලාවේදී ඒ රූපාරම්මණය තමයි ආරම්මනාධිපති ප්‍රත්‍ය වෙන්නේ. ලෝභ ජවනය තමයි ආරම්මනාධිපති ප්‍රත්‍යයගේ ප්‍රත්‍යෝත්පන්න ධර්මය වෙන්නේ. එහෙමයි සන්නස්. තමාගේ ලෞකික ධානය ගරුකොට ආශා කිරීමේදී ලෞකික ධාන චිත්ත චෛතසිකයෝ ආරම්මනාධිපති ප්‍රත්‍ය වෙති. ලෝභ ජවනය ආරම්මනාධිපති ප්‍රත්‍යයාගේ ප්‍රත්‍යයෝත්පන්න වෙති යනාදී වශයෙන් දත යුතුයි. එහෙමයි. එතකොට සනස දැන් මේ මෙතන කිව්වේ දැන් මේ මෙතන අපි අතන මුලින්ම මේ නිෂ්පන්න රූප 18නේ ගත්තේ. ඊට පස්සේ දැන් මෙතන මේ අනිත් සිත් ටිකක් තියෙනවානේ. ඒතර තමන්ගේ ලෝභ සිත් තියෙනවා මේක ඇතුලේ. ඊළඟට අනිත් ලෞකික කුසල සිත් තියෙනවා. ඒතර කුසල වලත් ભેදයක් තියෙනවානේ. කාමාවචර කුසල ඊළඟට රූපාවචර අරූපාවචර කුසල ඒ වගේ ආදි ભેදයක් තියෙනවානේ. එතකොට මේ අවස්ථාවවලදී ඇති වෙන හැටි තමයි මේ කෙටියෙන් දැක්කුවේ. දැන් උදාහරණයට ගත්තේ මෙතන මේ ධානය හිතනේ. ඒතර ධානය සමවදිනවා, ධානය පරිහරණය කරනවා, ලෞකික ධානය පරිහරණය කරලා ඉවරලා ඊට පස්සේ ලෝභයෙන් යුතුව තමන්ගේ ධානය අරමුණු කරනවා. ඒ ගැන කල්පනා කරනවා. එතකොට මේක ආස්වාදනය කරනවා. ඉතින් මේ වගේ වෙලාවදී ඒ කියන ලෞකික ධාන චිත්ත චෛතසික ටික තමයි ආරම්මනාධිපති ප්‍රත්‍ය වෙන්නේ. ලෝභ ජවනය ආරම්මනාධිපති ප්‍රත්‍යයගේ ප්‍රත්‍යෝත්පන්න වෙනවා කියලා කියන්නේ. හරි. ඊට පස්සේ ඔන්න පැහැදිලි කරන්නේ ස්වාමීන් වහන්සේ මෙන්න මෙතන මේ ටික තමයි. මේ ඥාන මහා කුසල ලෞකික කාම කුසල් සිත් 8 ලෞකික කුසල් 17 අරමුණු කරන ක්‍රමය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙතන මේ කියන ටික තමයි කියන්නේ. මෙතනත් ඇත්තටම මේ මහා කුසල ඥාන සංප්‍රයුක්ත විප්‍රයුක්ත දෙකම එකතු කරලා තමයි මේ ස්වාමීන් වහන්සේ විස්තර කරන්නේ. මේ ත්‍රිරාශිය පොතේ. කියන්නේ මහා කුසල ඥාන විප්‍රයුක්තයි සංප්‍රයුක්තයි දෙකම එකතු කරලා තමයි මෙතන ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ. සනසර කියන්න පුළුවන් අවසරයි. කාම කුසල් සිත් 8 ලෝකීය කුසල් 14 අරමුණු කරන ක්‍රමය.
මහා කුසල් සිත් 8 ලෞකික කුසල් සිත් 14 ගරුකොට අරමුණු කරති. තමාගේ කුසලය හෝ වේවා අනුන්ගේ කුසලය හෝ වේවා මෙනෙහි කොට අරමුණු කිරීමේදීද තමාගේ ධ්‍යාන කුසලයන් බලවත්ව කැමැතිතාක් මෙනෙහි කරන ප්‍රත්‍යවේක්ෂා කුසල් සිත් 15 වන කාලයේදීද ලෞකික කුසලාරම්මණය ආරම්මනාධිපති ප්‍රත්‍යය නමි. ඊතා ගරුකොට අරමුණු කරන්නා වූ මහා කුසල ජවන චිත්ත චෛතසිකයෝ තෙතිස ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යයෝත්පන්නයෝ නමි. එහෙමයි. විරති හරි. හරි සනස. එතකොට මෙතන කියන්නේ මහා කුසල් සිත් 8 ලෞකික කුසල් සිත් 17 අරමුණු කරනවා. ඒකට ඒක තමයි කියන්නේ. එතන කියනවා තමාගේ කුසලය හෝ වේවා තමන්ගේ කුසලයක් හරි අනුන්ගේ කුසලයක් හරි ඒක මෙනෙහි කරලා අරමුණු කරනවා. ඒ වෙලාවේදී තමාගේ ධාන කුසලයන් බලවත්ව කැමැති තාක් මෙනෙහි කරන ප්‍රත්‍යවේක්ෂා කුසල් සිත් 15 වන කාලයේදීද. ඒතර ඔය කියන හැම අවස්ථාවකදී එනවා තමන්ගේ කුසලයක් වෙන්න පුළුවන් අනුන්ගේ කුසලයක් මෙනෙහි කරලා අරමුණු කරනවා වෙන්නට පුළුවන් ඊළඟට ධාන කුසලයක් අරමුණු කරනවා වෙන්නට පුළුවන්. අන්න ඒ වෙලාවේදී නිකම් අරමුණු කරනවා නෙමෙයි. ඒ කියන්නේ මොකද මේ ගරු කරමින් අරමුණු කරන්නේ. අන්න ඒ විදිහට අරමුණු කරද්දී ඒ ලෞකික කුසල ආරම්මණය. ඒ කියන්නේ ලෞකික කුසල සිත ආරම්මනාධිපති ප්‍රත්‍ය වෙනවා කියලා කියන්නේ. ගරු කොට අරමුණු කරන්නා වූ මහා කුසල ජවන චිත්තචෛතසිකයෝ තෙතිස ආරම්මනාධිපති ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නයෝ නමි. එතකොට ඒ කියන සිත් 8 මේ මහා කුසල සිත් ජවන සිත් 8 තමයි ප්‍රත්‍යෝත්පන්න වෙන්නේ. ඊට පස්සේ එතන යෙදෙන චිත්තචෛතසික ගැන විස්තරයක් තියෙනවා. විරති චේතනාව වීතික්කමිතබ්බ ධර්මයන් අරමුණු කරයි. අපමඤ්ඤා වනාහි ප්‍රඥප්තිය පමණක් අරමුණු කරයි. ලෞකික කුසල ධර්මයෝ වීතික්කමිතබ්බ හෝ පඤ්ඤාති ධර්ම හෝ නොවන බැවින් විරති අපමඤ්ඤා වර්ජිත කොට චෛතසික තිතිසයයි කියන ලදී. එසේ අපමඤ්ඤාවන්ගේ අරමුණ වන සත්ව ප්‍රඥප්තිය ගරු කරනු ලබන අරමුණු කෙරෙහි ඇතුළත් නොවන බැවින් ප්‍රත්‍යයෝත්පන්නයෙහි අපමඤ්ඤා කිසිසේත් ඇතුළත් නොවන්නාහ. මේ කුසල් සිත් වලට ආවෙන් පස්සේ චෛතසික 33යි යෙදෙන්නේ. ඒ 33 ගැන තමයි විස්තර කරන්නේ. මෙන්න මෙතනට මේ අදාළ වෙන මහා කුසල ඥාන සම්ප්‍රයුක්ත සහ ඥාන විප්‍රයුක්ත සිත් වලට අදාළ චෛතසික 33 ගැන තමයි මේ කියන්නේ. ඒතර එතනදී විරති සහ අප්‍රමඤ්ඤා අතාරිනවා. විරති අතාරින්නේ ඇයි? ඒ කුසල් ඒ ලෞකික කුසල ධර්මයෝ ව්‍යතික්‍රමිතබ්බ හෝ පඤ්ඤාති ධර්ම හෝ නොවන බැවින්. ඒ කියන්නේ ඒ දැන් ආරම්මනික වෙන හිතින් ආරම්මනික වන්නා වූ හිතින් අරමුණු කරන්නා වූ ලෞකික කුසල කියන ඒවා ව්‍යතික්‍රමණයට විෂය වස්තුවක් නෙමෙයි. ඒ අපි දන්නවනේ මේ විරති චෛතසික ටික යෙදෙන්නේ ඒ ලෞකික හිත්වලදී යෙදෙන්නේ ලෞකික කුසල් සිත්වලදී යෙදෙන්නේ විරතියට කාරණයක් එළඹුණයින් පස්සේ. එතකොට ඒ නිසා එතන ඒක අතාරිනවා. ඊළඟට අප්‍රමඤ්ඤාය දෙන්නේ බාහිර සත්ත්ව ප්‍රඥාප්තියක් අරමුණු කරගෙන තමයි මේ අප්‍රමඤ්ඤා චෛතසිකට යෙදෙන්නේ. එතකොට මේ අප්‍රමඤ්ඤා චෛතසික යෙදෙන්නේ සත්ත්ව ප්‍රඥාප්තියක් අරමුණු කරගෙන. එතකොට මෙතන අරමුණු කරන්නේ මොකක්ද? සත්ත්ව ප්‍රඥාප්තියක් දෙමෙයි සිත් ටිකක් අරමුණු කරන්නේ. ලෞකික කුසල් සිත් ටික අරමුණු කරන්නේ. ඒ නිසා ඒ අප්‍රමඤ්ඤා චෛතසික ටිකත් මෙතනින් අතාරිනවා කියලා කියන්නේ. එතකොට මේ දෙකම අතෑරලා චෛතසික පහ අතෑරලා තමයි මෙතන චෛතසික 33යි කියලා දැක්කුවේ. අපි ඊළඟ කියමුනේ සනස. ඥාන සංප්‍රයුක්ත කුසල ක්‍රියා 8 ලෞතුරු දහම් අරමුණු කරන සැටි. ඥාන සංප්‍රයුක්ත මහා කුසල මහා ක්‍රියාසිත 8 තම තමා ළඟ ඇත්තා වූ ලෝකුත්තර ධර්ම 9 ඊ타ම ගරු වශයෙන් අරමුණු කරති. සෝතාපන්න පුද්ගලයාගේ ඥාන සංප්‍රයුක්ත මහා කුසලය ප්‍රතිවේක්ෂා වීති උපදිනා කාලය හා සමාපත්තියට සමවදින කාලයේ තමාගේ සෝවාන් මාර්ගය ඵලය නිර්වාණය ඊතා ගරු කොට අරමුණු කරයි.
අන්‍යයන්ගේ මාර්ගඵල නිර්වාණය වනාහි සාමාන්‍ය වශයෙන්ම අරමුණු කරයි. එහෙමයි තමන්ගේ සනස්. සකදා එහෙමයි. එතකොට දැන් මේ කියන්නේ මේ ඥාන සංප්‍රයුක්ත සිත් වලින් අරමුණු කරන්නට පුළුවන් ලෝකෝත්තර සිත් 8. ලෝකෝත්තර සිත් 8. 8 විතරක් නෙමෙයි සමා වෙන්න. ලෝකෝත්තර ධර්ම 9ම අරමුණු කරන්න පුළුවන්. ලෝකෝත්තර සිත් 8යි ඊළඟට නිර්වාණය කියන ධර්මයන් ගරු කරලා අරමුණු කරනවා. ඊටාම ගරු වශයෙන් අරමුණු කරනවා. තමන්ගේ සකදාගාමි අනාගාමි මගඵල නිවන්හිද මේ ණය ක්‍රමයමයි. රහතන් වහන්සේගේ ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියාසිත තමන් සතු අරහත් මාර්ගඵල නිර්වාණයන් ගරුකොට අරමුණු කරයි. ප්‍රත්‍යය ප්‍රත්‍යෝත්පන්නයන් වන ආකාරය අවබෝධ කර ගැනීම පහසුය. එහෙමයි. එතකොට එතන අපහැදිලි බවක් නැහැ. ඉතින් අර සෝවාන් ආර්යයන් වහන්සේගේ විදිහට සකදාගාමි අනාගාමි ආර්යයන් වහන්සේලා සම්බන්ධයේත් එහෙමයි. ඊළඟට අපි මේ කලින් කියපු විස්තරේ රහතන් වහන්සේගේ ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියාසිත තමන් සතු අරහත් ඵල නිර්වාණයන් ගරුකොට අරමුණු කරයි කියලා කියනවා. දැන් අපි මේ කතා කරපු කාරණය රහතන් වහන්සේ සම්බන්ධයෙන්. එතකොට එතනදී ප්‍රත්‍යෝත්පන්න ටික බෙදා ගන්න එක පහසුයි කියලා කියන්නේ. ඊට පස්සේ අපි යනවා මේ අන්තිම එකට යන්නේ. නිර්වාණය අරමුණු කරනවා ලෝකෝත්තර සිත් 8ෙන්. ලෞතුර සිත් 8 නිවන අරමුණු කරති. ලෞතුර සිද්ද අමෘත මහා නිර්වාණය ඊතා ගරුකොට අරමුණු කරත්. මෙහිදීද අනුන්ගේ නිවන තමාගේ මගඵල වලින් කිසිසේත් අරමුණු නොකළ හැකි බැවින් තමාගේ මගඵල තමාගේම නිර්වාණය අරමුණු කරන්නේ යයි දත යුතුය. නිර්වාණය ආරම්මනාධිපති එහෙමයි සනස. ඒක පැහැදිලිනේ පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. ඒ ලෞතුරු සිත් 8 ලෝකෝත්තර සිත් 8ෙන් නිර්වාණය තමයි අරමුණු කරන්නේ. වෙන කිසි දෙයක් අරමුණු කරන්නේ නැහැ. එතකොට අරමුණු කරද්දිත් ඊතා ගරුකොට අරමුණු කරනවා. ඒකත් අනුන්ගේ නිවන කියන්නේ වෙන කෙනෙක්ගේ හිතකට අරමුණු වෙච්ච නිර්වාණයක් Tamanට එහෙම අරමුණු කරන්න බෑ. කියන්නේ වෙන අනුන්ගේ නිවනක් තමන්ගේ මගපල වලින් අරමුණු කරන්න බෑ කියලා කියන්නේ. එතකොට ඒ නිසා තමාගේ මගපල තමාගේම නිර්වාණය අරමුණු කරන්නේ යයි දත යුතුයි කියලා කියන්නේ. මෙතන මේක ඒකාන්තයි. ඒකාන්තයෙන්ම වෙනවා. නියතයෙන්ම වෙන දෙයක්. ඒ කියන්නේ හැමතිස්සෙම මේ හිතක් මේ මාර්ග ඵලසිත උපදින වාරයක් පාසා ඒ හැම අවස්ථාවකදීම ඒකාන්තයෙන්ම නිර්වාණය ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. එහෙමයි සංස. ඊට පස්සේ නිර්වාණය ආරම්මනාධිපති ප්‍රත්‍යය වේ. තමාගේ මගඵල සිත් විරති හා එකට යෙදෙන සතිස් චෛතසිකයෝ ආරම්මනාධිපතිගේ ප්‍රත්‍යයෝත්පන්නයෝ යයි දත යුතු. මේ ලෞතුරා සිත් නිවන නියතයෙන් අරමුණු කරන බැවින් නියතයෙන් ප්‍රත්‍යෝත්පන්න වෙති. ප්‍රත්‍යනීකයෙහි ඇතුළත් නොවෙත්. එහෙමයි. ඉතින් එතකොට ඒකේ ස්වરૂපාර්ථ ටික ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න ටික කියාගන්න හැටි තමයි කියන්නේ නිවන නිර්වාණය ආරම්මනාධිපති ප්‍රත්‍ය වෙනවා. තමාගේ මගඵල සිත් විරති හා එකට යෙදෙන සතිස් චෛතසිකයෝ ආරම්මනාධිපතිගේ ප්‍රත්‍යෝත්පන්නය කියලා විදිහට ගන්න කියලා කියන්නේ. ඊට පස්සේ මේ නියත කියන විස්තරය කියනවා. නියත භාවය ගැන විස්තර කරනවා. ඊළඟට ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යනීකය සම්බන්ධයෙන් පරිවර්තනයේදී පොඩි අපැහැදිලි බවක් තිබුණා. මේ පරිවර්තනය සහ ඊළඟට මේ පරිවර්තනයමත් නෙමෙයි අතරම අපැහැදිලිව තිබුණේ මේ ස්වરૂපාර්ථ ත්‍රිරාශිය දක්වන තැන පොඩි අපැහැදිලි බවක් තිබුණා. ඒ නිසා මම ඒක රේරුකාන් සනසගේ පොතෙන් අරගෙන ඒක තරමක් පොඩි සංස්කරණයක් කරලා ඒක පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් විදිහට ඒ අපැහැදිලි බව තරමක් මම ඉවත් කරා. ඉතින් ඒ කොටස මම දැන් දුන්න කොලයක් මුද්‍රණය කරලා ඒක අතට ගත්තා නම් හරි. ප්‍රත්‍යනීකය සම්බන්ධයෙන් ආරම්මනාධිපති ත්‍රිරාශියේ ප්‍රත්‍යනීකය කියලා කොලයක්. ආරම්මනාධිපති ත්‍රිරාශියේ ප්‍රත්‍යනීකය කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන්නා වූද ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද ලෞකික සිත් 80ය චෛතසික 250ය චිත්තජාදී රූප කොටස් 7 යන මොහු ආරම්මනාධිපති ප්‍රත්‍යයේ ප්‍රත්‍යනීක ධර්මයෝය. එහෙමයි.
එතකොට මේ ප්‍රතිනීකය කියනවා කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන්නා වූද ගරු කොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද කියලා. එතකොට මේ ටික පහළේ විස්තර කරනවා. ලෞකික සිත් 80ය, චෛතසික 250ය, චිත්තජාදී රූප කොටස් 7 යන මොහු ආරම්මනාධිපති ප්‍රත්‍යේ ප්‍රතිනීක ධර්මයෝය. සංක්ෂේපයෙන් කිව්වොත් මෙතන මේ කිසි ධර්මයක් ගරු කොට අරමුණු නොකරන්නා වූද ගරු කොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද කියලා කියන්නේ සමහර හිත් තියෙනවා ඒ හිත් වලින් කොයිම වෙලාවකවත් ආරම්මණයක් ගරු කරලා අරමුණු කරන්නේ නැහැ. එහෙම හිත් කොටසක් තියෙනවා. ඊළඟට තව හිත් කොටසක් තියෙනවා. ඒ හිත් වලින් පුළුවන් වෙලාවකට ගරු කරලා අරමුණු කරන්නටත් පුළුවන් වෙලාවට ගරු කරලා අරමුණු නොකරන්නට පුළුවන්. ඒතර මේ කියන අවස්ථා දෙකේම තියෙන හිත් තියෙනවා. අන්න ඒක තමයි මේ සිත් 81 කියලා ගත්තේ. එතකොට මේ සිත් ලෞකික සිත්වල තමයි මේ කොට්ටාශ දෙකම ඇතුළත් වෙන්නේ. මොකද අපි කියවනේ ලෝකෝත්තර සිත්වල ගත්තාන් පස්සේ ඒකාන්තයෙන්ම ඒවා මේ ආරම්මනාධිපති ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය ලබනවා කියලා ප්‍රත්‍ය වෙනවා කියලා ලෝකෝත්තර සිත් සම්බන්ධයෙන් මේ ලෞකික සිත් සම්බන්ධයෙන් තමයි ලක්ෂණය තියෙන්නේ. ඊළඟට චෛතසික ටික ගන්නවා චිත්තජාදී රූප කොටස් 7 ගන්නවා. ඒ ටික තමයි ප්‍රත්‍යනීක වෙන්නේ. දැන් ඒක මම කියපු කෙටියෙන් කියපු කාරණේ මේ මෙතන විස්තරේ තියෙනවා ස්වාමින්වහන්සේගේ විස්තරේ. ප්‍රත්‍යනීකය පිළිබඳ විස්තරය කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන්නා වූද ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහි වූද යන තැන අරමුණු කරන අවස්ථාවෙහි යන වචනය අනේකාන්තිකය අනියත බැවින් කියනා ලද වචනයකි. අරමුණු නොකරන්න එහෙමයි. එතකොට මෙතන කියනවානේ කිසි ධර්මයක් ගරුකොට අරමුණු නොකරන්නා වූද ගරුකොට අරමුණු නොකරන අවස්ථාවෙහිද ඌ කියලා තියෙනවානේ. එතන කියනවා අරමුණු කරන අවස්ථාවෙහි කියලා වචනයක් තියෙනවානේ. ඒ කියන්නේ අතර මේ නොකරන අවස්ථාවෙහි කියලා තමයි තියෙන්නේ. ඒතර දැන් මෙතන මේ අරමුණු නොකරන අවස්ථාවේ කිව්වම කරන අවස්ථාවක් කියලා එකක් තියෙනවානේ. ඒතර ඒ කරන අවස්ථාවක් ගැන පැවසීම අනේකාන්තිකයි කියලා කියනවා. අනියත බවින් කියන්නේ. අනියත නිසා එක අනියත භාවය නිසා තමයි වචනේ කියන්නේ. ඊට පස්සේ තියෙනවා අරමුණු නොකරන්නා වූ කියලා වචනයක් සම්මාස. අරමුණු නොකරන්නා වූ යන වචනය ඒකාන්තිකය නියත බැවින් කියනා ලද වචනයකි. ඒ නිසා ගරුකොට අරමුණු කරන අවස්ථාවෙහි යන වචනයෙන් ලෝභ මූල සිත් 8ය මහා කුසල් සිත් 8ය ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4ය යන මෙම ධර්ම කොටස දැක්වෙති. මේ ධර්මයන්ට කියන ලද ආරම්මණයන් ගරු වශයෙන් අරමුණු හෝ වේවා අන්‍ය අරමුණක් හෝ වේවා ගරුකොට නොගෙන සාමාන්‍ය වශයෙන් අරමුණු කරන කාලයක්ද ඇත. ගරුකොට අරමුණු නොකරන කාලයේදී ප්‍රත්‍යනීකයන් කෙරෙහි ඇතුළත් වෙති. ගරුකොට අරමුණු එහෙමයි සනස. එතකොට ගරුකොට අරමුණු කරන අවස්ථාවේ කිව්ව කියන එකෙන් ගන්න පුළුවන් ලෝභ මූල සිත් 8 මහා කුසල් සිත් 8 ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා සිත් 4 කියන මේ කොටස් ටික දැක්වෙනවා කියලා කියන්නේ. එතකොට මේ ධර්මයන්ට කියන ලද ආරම්මණයන් ගරු වශයෙන් අරමුණු හෝ වේවා අන්‍ය අරමුණක් හෝ වේවා ගරුකොට නොගෙන සාමාන්‍ය වශයෙන් අරමුණු කරන කාලයක්ද ඇත. එහෙම ගරු කරලා ගන්න කාලයකුත් තියෙනවා. ඒ කියන අරමුණක් වෙන්නත් පුළුවන් වෙන අරමුණක් වෙන්නත් පුළුවන්. එහෙම කාලයක් තියෙනවා. වෙලාවක් තියෙනවා. සන්නද අවසරයි සන්නද මේක මේ අවස්ථාවක් නේද මේ කියන්නේ. කියන්නේ ඒ සිත්වලට එහෙම අවස්ථාවකුත් තියෙනවා. ගරු කරන අවස්ථාවකුත් තියෙනවා. ගරු නොකරන අවස්ථාවකුත් තියෙනවා කියන එක නේ සන්නද මේකෙන්. ඔව්. අරමුණු කරන කාලයක් කියලා කියන එක තමයි අවස්ථාව කියන එක තමයි කියන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා ඒවා ගරු කොට අරමුණු කරන්නේ නැති වෙලාවේදී ඒක ප්‍රත්‍යනීකයන් කෙරෙහි ඇතුළත් වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා ගරු කොට අරමුණු නොකරන්නා වූ කියලා වචනයක් ගැන. ගරුකොට අරමුණු නොකරන්නා වූ යන වචනයෙන් ගරු වශයෙන් අරමුණු කළ යුතු නොවන්නා වූ ලෝභ මූල 8 මහා කුසල 8 ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා 4 යන මෙයින් අන්‍ය වූ ලෞකික සිත් දැක්වෙති. රූප ධර්මයෝ වනාහි අනාරම්මනිකයෝ බැවින් ගරුකොට අරමුණු කරද්ද නොකරද්දයි සැකයක් නැත. එහෙමයි. හරි. ඉතින් එතකොට මෙතන මේ ගරුකොට නොකරන්නා වූ කියන එකෙන් කියන්නේ ඒකාන්තයෙන්ම එහෙම ගරු වශයෙන් අරමුණු වෙන්නේ නැති ඒවා ගැන තමයි කියන්නේ. මෙතන කියන්නේ ලෝභ මූල 8
මහා කුසල් සිත් 8 ඥාන සංප්‍රයුක්ත මහා ක්‍රියා 4 යන මෙයින් අන්‍ය වූ. ඒතර මේ කියපු සිත් වලින් අතහැරලා මේ වගුවේ දක්වපු මේ සිත් මේ ලෞකික සිත් ටික තියෙනවනේ මෙතන. මේ පැත්තේ තියෙන ලෞකික සිත් ටික. මෙන්න මේ ටික. මෙතන තියෙන ලෝකෝත්තර සිත්. ඒතර මේ සිත් ටික ඇරෙන්නට තියෙන සෙසු ලෞකික සිත් ටික තමයි ගන්නෙ. ඒතර ඒ ටික ප්‍රත්‍යනීකයට ඇතුළත් වෙනවා කියලා කියන්නේ. ඊළඟට ඉතින් රූප ධර්ම ගත්තයින් පස්සේ ඒවා කොහොමත් ප්‍රත්‍යෝත්පන්න භාවයටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ ගැන විමර්ශනය කරන්න දෙයක් නැහැ කියලා කියන්නේ. සංස අවසරයි අර මුලින්ම කිව්වා නේද චිත්තජාදී රූප කොටස් 7 කියලා. ඔව්. එතන අර චිත් ඒ බාහිර ඊට අසඤ්ඤ සත්‍ය ඔව් ඔව්. කර්මජ ඒවත් එක්කද එතන කියන්නේ. ඔව් මේ සියල්ලම ඉතින් ඇත්තටම මේ මෙතන රූප කොටස් කියලා කෙලින්ම කියන්න තිබුණා. නමුත් මේ චිත්තජාදී කියන වචනය ගන්නේ ප ဋ ාණ පාළියේදී එනවා ඒක. ඒ චිත්තජ ඍතුජ එහෙම කියලා බෙදනවා. බෙදලා වාග්යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා තමයි මේ පොත්වලට මේ විදිහට ඇතුළත් වෙන්නේ. මම හිතනවා මේ ගැන කලින් කතා කරා නේද? අපි එහෙනම් සාජාතාධිපති ප්‍රත්‍ය පටන් ගමු. අපි ආරම්මනාධිපති ප්‍රත්‍ය දැන් ඉවර කරානේ. ඊට පස්සේ දැන් අධිපති ප්‍රත්‍ය දෙවෙනි කොටස සහජාතාධිපති ප්‍රත්‍ය තමයි දැන් පටන් ගන්න යන්නේ. ඒකේ අපි ස්වරූපාර්ථ කියවමු. කියවගෙන ඉවර වෙලා අපි ඒකේ අර්ථ පැහැදිලි කරගමු සන්නස. සහජාතාධිපති ත්‍රිරාශිය සහජාතාධිපති යෙහි ස්වරූපාර්ථයෝ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්නය ප්‍රත්‍යනීක වශයෙන් තෙවදෑරුම් වෙති. ඒ තුන අතරින් අධිපති ප්‍රත්‍ය වන කල්හි මෝමූහ දෙසිත හා හසිතුප්පාද සිත වර්ජිත කොට ඇති සාධිපති ජවන 52 වූ නාමස්කන්ධයෙහි ඇති ඡන්ද විරිය වීමංසා සාධිපති ජවන 52 යයි කියන ලද චිත්තයන්ගේ වශයෙන් අධිපති ධර්ම 3 හෝ 4 අතුරෙන් එක එකක් යන මේ ධර්මයෝ සහජාතාධිපති ප්‍රත්‍යය ඇත්තා වූ ධර්මයෝ නම් වෙති. අධි ප්‍රත්‍යය ලැබෙන කල්හි අධිපති ධර්මයන් හැර අධිපති එන්නෝ සනස. අධිපති ප්‍රත්‍යයන් ලැබෙන කල්හි අධිපති ප්‍රත්‍යය ලැබෙන කල්හි අධිපති ධර්මයන් හැර සාධිපති ජවන 52 විචිකිච්ඡාව හැර චෛතසික 150 සාධිපති චිත්තජ රූපයෝ යන මේ ධර්මයෝ සහජාතාධිපති ප්‍රත්‍යය සම්බන්ධී ප්‍රත්‍යයෝත්පන්න වූ ධර්මයෝ නම් වෙති. අධිපති ප්‍රත්‍යය නොලැබෙන කල්හි කාමසෙත් සිව් 50 මහග්ගත විපාක 9ය චෛතසික 250 අධිපති ප්‍රත්‍යය ලැබෙන කල්හි සාධිපති ජවන 250 වූ නාමස්කන්ධයෙහි ඇත්තා වූ අධිපති ධර්ම 3 හෝ 4 අතුරෙන් එක එකක්ය. නිරාධිපති චිත්තජ රූපයෝය පටිසන්ධි කර්මජ රූපයෝය බාහිර රූපයෝය ආහාරජ රූපයෝය උතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මේ ධර්ම සහජාතාධිපති ප්‍රත්‍යයෙහි ප්‍රත්‍යනීක වූ ධර්මයෝ නම් වෙති. එහෙමයි. අපි එතකොට මේ ස්වරූපාර්ථ ටික කියව ගත්තා. එතන මේකේ ටිකක් ස්වරූපාර්ථ දීර්ඝව තියෙනවා. එක එකක් අපි කතා කරගනිමු. ඒතර ඉස්සෙල්ලාම සහජාතාධිපති කියන එකේ අර්ථය කියවගෙන අපි ඒක පැහැදිලි කරගනිමු. සහජාතාධිපති ආරම්මනාධිපතියට උපමාව ආරම්මන ස්වරූපයට අනුව සැරයටි ලනු උපමාවමය. මේ සහජාතාධිපති ස්වභාවයට වනාහි සක්විති වශයෙන් උපමා දක්වති. මේ ග්‍රන්ථයෙහි වනාහි තමාගේ රටෙහි වෙන රජෙක් නැති ස්වීශ්වර වූ අධිරාජයකු වශයෙන් උපමා දක්වන ලදී. අධිරාජයා වනාහි තම රටෙහි සියලු රාජකෘත්‍යයෙහි අධීශ්වර වන්නේ යම්සේද වන්නාක් මෙන් එසේ සහජාත චිත්තචෛතසික නාමස්කන්ධයන් අතුරෙන් එකක් ප්‍රධාන වී සහජාත චිත්තචෛතසිකයන්ට අධිපති විය හැක්කා වූ ශක්තිය සහජාතාධිපති ශක්තිය නම් වේ. එහෙමයි. පැහැදිලි කරන්නෙමි. එහෙමයි සනස. එතකොට දැන් කලින් ආරම්මනාධිපති ප්‍රත්‍යයේදී කතා කරේ අධිපති භාවය. කතා කරේ ආරම්මණය පැත්තෙන්. කියන්නේ ආරම්මන ප්‍රත්‍යයේදී කතා කරපු ආරම්මණයන් වලින් කොටසක් තමයි ආරම්මනාධිපති ප්‍රත්‍යයට ගත්තේ. ඒතර එතනදී උදාහරණයට ගත්තේ මේ සැරයටි ලනෝපමාවම කියලා ගත්තේ. කියන්නේ අර
ආරම්මන ප්‍රත්‍යයේදී ගත්ත උපමාවම තමයි එතනටත් ගන්න වෙන්නේ. නමුත් මේ සහජාතාධිපති කියලා කියන්නේ ඒ සහජාතාධිපති ප්‍රත්‍යයට වෙද්දී අදාළ වෙන්නේ සක්විති වශයෙන් තමයි උපමාව දක්වන්නේ. කියන්නේ ඊශ්වර වෙච්ච කියන්නේ වෙනත් තමන්ගේ රටේ වෙනත් රජ කෙනෙක් නැති ඊශ්වර වෙච්ච අධිරාජ්‍යයේ වශයෙන් තමයි මේකේ උපමාව දක්වන්නේ. මේ අධිරාජ්‍යයට පුළුවන් මොකක්ද තමන්ගේ රටේ සියලු රාජකෘත්‍යෙහි අධීශ්වර වෙන්න. මේ සියලු දේවල් වලට උන්වහන්සේ ඒ රජතුමා තමයි ඊශ්වර වෙන්නේ, ප්‍රධානියා වෙන්නේ. අන්න ඒ වගේ යම් පරමාර්ථ ධර්මයන් කොටසක් තියෙනවා. ඒ පරමාර්ථ ධර්මයන් වලට තමන් එක්ක උපදන අනිත් ධර්මයන් වලට මෙතන මේ සහජාතාධිපති කියලානේ කියන්නේ. ඒතර සහජාත කියන්නේ තමන් සමග එකට උපදින්නා වූ ධර්මයන් වලට මේ කියන ඊශ්වරත්වයක් පතුරවන්නට පුළුවන්. ප්‍රධානත්වයක් බලවත් බවක් පතුරවන්නට පුළුවන්. ඒතර කලින් එකේදී උනේ ආරම්මණීය පැත්තෙන් තමයි කිව්වේ. ආරම්මණීය පැත්තෙන් අධිපතිත්වයක් ආරම්මණික වන හිතට පැවැත්වීම කියන එක. නමුත් මෙතනදී කියන්නේ මේ චිත්තචෛතසික ධර්මයන් අතරින් යම් කොටසක් තියෙනවා. යම් නාමස්කන්ධයන් කීපයක් යම් නාමස්කන්ධයන් නෙමෙයි යම් ධර්මතාවයන් කීපයක් තියෙනවා. ඒ ධර්මතාවයන්ට පුළුවන් තමන් එක්ක උපදින චිත්තචෛතසිකයන් සහ අනිත් අදාළ වෙන ඒ සහජාත වෙන සෙසු රූප ධර්මයන් වලට මේ අධිපතිත්වය පතුරවන්නට බලවත් බව පතුරවන්නට. එතකොට මේ අධිපති ප්‍රත්‍ය ගැන කියද්දී ඉතින් උදාහරණයට මේ අධිපති සහගත වෙන අධිපතිත්වයට පැමිණි හිතක් මොන වගේද කියන්න මෙතන උදාහරණයක් දාලා තියෙනවා. අතුලත් කරලා තියෙනවා. බෝසත් සුමේද තාපසතුමන්ට දීපංකර බුදුරජාණන් වහන්සේ හමු වූ කාලයේ බුදුවීමේ කැමැත්ත බලවත්සේ පහළ වූයේය. මුළු මහත් සක්වල ගිනි අඟුරු රාශියකින් පිරී ඇති විට දකුණු සක්වල පර්වතයේ සිට ගිනි අඟුරු රැස නොසලකා එය මැඩ සූර භාවයෙන් පැන ගොස් උතුරු දෙස පවුවට පැමිණෙන කාලයේ බුදුවන්නේ යැයි කියන්නේ නම් ඒසා විශාල ගිනි අඟුරු ගොඩ නොසලකා සූර භාවයෙන් මැඩගෙන වහාම පැන ගොස් බුදු බව ලැබීමට අදහස් විය. එමෙන් ඡන්දය බලවත් වී මහා කුසල් සිත් උපදින කල්හි එකට උපදින ධර්මයෝ ඡන්දයට අනුවර්තනයව ඡන්දය ප්‍රධාන තැන පිහිටුවා උපදිත්. පඤ්ඤා විරිය චිත්තයන්ද ඒ ෂණයේදී සම්බන්ධ කෘත්‍යයේහි ඡන්දයට අනුව උපදින්නාහ. එහෙමයි. මහෞෂධ එහෙමයි සාංශ. ඉතින් මෙතන උදාහරණයක් දක්වලා තියෙන්නේ අපේ බෝසතාණන් වහන්සේ ගැන. ඒ සුමේද තාපසයන් වහන්සේ දීපංකර බෞද්ධරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවේදී බුදු වෙන්නට මහත් ඡන්දයක් මහත් කැමැත්තක් උන්වහන්සේගේ හිතේ පහළ වුණා. ඉතින් ඒක කොච්චර බලවත් ඡන්දයක්ද කියලා කියනවා නම් මේ සක්වල ගිනි අඟුරු රාශියකින් පුරවලා තියෙන වෙලාවකදී ඒ සක්වල එක කෙළවර ඉඳලා සක්වල පර්වතයේ ඉඳලා ඒක සලකන්නේ නැතිව ඒ ගිනි අඟුරු රාශිය ඒ ගිනි අඟුරු ටික සලකන්නේ නැතිව ඒ ඔස්සේ ගමන් කරගෙන ගිහිල්ලා අනිත් පැත්තට ගියොත් ඒ කියන්නේ උතුරු පැත්තට ගියොත් ඒ සක්වල තරණය කරොත් දකුණින් ඉඳන් උතුරට තරණය කරොත් බුදු වෙනවා කියලා කිව්වොත් ඒ බඳු විශාල වෙච්ච ගිනි අඟුරු ගොඩක් උනත් සලකන්නේ නැතුව උන්වහන්සේ ඒ ගිනි අඟුරු ගොඩ මැඩගෙන වහාම එතනට පැමිණිලා බුද්ධත්වයට පැමිණෙනට උන්වහන්සේගේ හිතේ අදහසක් තිබුණා. කියන්නේ ඒක කරන්න නෙමෙයි ඒ බඳු ඡන්දයක් උන්වහන්සේගේ හිතේ තිබුණා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඒ ඡන්දය, ඒ බලවත් කැමැත්ත, ඒ මහා කුසල සිතේ උපදිච්ච වෙලාවේදී ඒකත් එක්ක ඉපදිච්ච සෙසු ධර්මතාවයන් ටිකක් තියෙනවානේ. ඒකත් එක්ක උපදින චෛතසික සහ ඒ හිත ඇත්තටම ඡන්දය කියලා මෙතන ගන්නේ ඡන්ද චෛතසිකය. එතකොට ඒ කියන සෙසු ධර්මතාවයන් තමන්ට අනුවර්තනයව කරගෙන, තමන්ට අනුකූල කරගෙන කරගෙන කටයුතු කරනවා මේ ඡන්දය විසින්. ඒතර එතන ප්‍රධානිය වෙන්නේ කවුද? ඡන්දය. හරියට අර චක්‍රවර්ති රජතුමා වගේ එයාට පුළුවන් චක්‍රවර්ති රජතුමාට ඊශ්වරත්වයක් පතුරවන්න තමන්ගේ විශේෂයට අදාළ හැම කෙනෙක්ට සම්බන්ධයෙන් හැම දෙයක්ම හැම ඒ රාජකෘත්‍යයකට සම්බන්ධයෙන් අන්න ඒ වගේ ඒ බලවත් වන්නා වූ පරමාර්ථ ධර්මයට ඒ කියන ඒ අධිපති භාවයට පත්වන්නා වූ ධර්මයට පුළුවන්කම ලැබෙනවා.
ඒ තමන්ට අදාළ වෙන ඒ තමන්ගේ විශේෂ පවතිනා වූ සියලු ධර්මයන් තමන්ට අනුවර්තනය කරගෙන ඒ කෘත්‍යයට අනුකූල කරගන්න. එතකොට මෙතන උදාහරණයක් අරන් තියෙන මේ මුලින්ම කියන්නේ මේ ඡන්දය තමයි ප්‍රධාන වෙන්නේ. ඊළඟට මහෝෂධ ජාතකය ගැන කියනවා. එතන කියනවා මහෝෂධ ජාතකයේහි මහෞෂධ ජාතකයෙහි ප්‍රශ්න ව්‍යාකරණයෙහිදී පඤ්ඤාව අධිපති වී ඇත. මහාජනක ජාතකයෙහි රුවල් නැව බිඳී මුහුදේ පිහිනන වේලාවේදී විරිය අධිපති වී ඇත. ඒ කෘත්‍යයෙහිදී චිත්තය අධිපති වී ඇති ආකාරය විස්තර තැන් වලින් බලා ගන්න. එහෙමයි. මෙසේ එකට එහෙමයි. ඉතින් මෙතන කියනවා ජාතක කතා දෙකක් සම්බන්ධයෙන් මහෞෂධ ජාතකය උදාහරණයක් දක්වනවා ප්‍රඥාව අධිපති වීම සම්බන්ධයෙන්. ඊළඟට මහා ජනක ජාතකයේ උදාහරණයක් දක්වනවා වීරිය සම්බන්ධයෙන්. මෙතන මේ ඒ පරමාර්ථ ධර්ම ගත්තයින් පස්සේ සහජාත වෙන ඒ සහජාත අධිපති භාවයට පත් වෙන පරමාර්ථ ධර්ම ටික තමයි ඡන්දය කියන එක. ඒතර ඡන්ද චෛතසිකේ ඉන්නේ. ඊළඟට චිත්තය කියලා කියන්නේ හිත සිත් ටික ගන්නෙ. ඊළඟට වීරිය කියන්නේ විරිය චෛතසිකය. විමර්ශා කියන්නේ ප්‍රඥා චෛතසිකය. ඒතර ඔය ධර්මතා ටික තමයි පරමාර්ථ ධර්ම විදියට ප්‍රත්‍ය වලට ඇතුළත් වෙන්නේ. එහෙමයි සනස. අවසන් වාක්‍යය. මෙසේ එකට උපදින ධර්මයන්ට ඊශ්වර වශයෙන් එකක් ප්‍රධාන වන්නා වූ ශක්ති විශේෂය සහජාතාධිපති ශක්තිය නම් වේ. ඊට පස්සේ දැන් අපි මේකේ කියාගත්තනේ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක. දැන් මේක එකක් විස්තර කරගෙන යන්නේ. ඒ තුන අතරින් කියලා ඔන්න මුලින්ම ප්‍රත්‍ය විස්තර කරනවා. අධිපති ප්‍රත්‍ය වන කල්හි මෝමෝහ දෙසිත හා අසිතුප්පාදසිත වර්ජිත කොට ඇති සාධිපති ජවන දෙපනසක් වූ නාමස්කන්ධෙහි ඇති ඡන්ද විරිය විමර්ශා සාධිපති ජවන විමර්ශා සාධිපති ජවන දෙපනසයයි කියන ලද චිත්තයන්ගේ වශයෙන් අධිපති ධර්ම 3 හෝ 4 අතුරින් එක එකක් යන මේ ධර්මයෝ සහජාතාධිපති ප්‍රත්‍යත්තා වූ ධර්මයෝ නම් වෙති. එතකොට මේක තමයි දැන් අපි විස්තර කරන්නට පැමිණලා තියෙන්නේ. දැන් මෙතන කිව්වනේ කිව්වා අධිපති එනවා සාධිපති ජවන 52ක් එනවා කියලා කිව්වා. සාධිපති ජවන 52ක් එනවා කියලා කිව්වා. ඒ 52 එන හැටි තමයි දැන් මේ විස්තර කරන්නේ. ජවන හිත් ඔක්කොම ගත්තයින් පස්සේ ජවන හිත් තියෙනවා 55ක්. ඒතර මේ 55න් 52ක් විතරයි එන්නේ. ඒතකොට එන්න ඒකට හේතු ටික තමයි දැන් මෙතන විස්තර කරන්නේ. එක එකක්ම අධිපති වීමට හේතුව සමුච්චය ස්වරූප භාෂා ටීකාවෙහි අධිපති ඒකෝව ලබ්භති යන වාක්‍යයෙහි විස්තර කොට තිබේ. මෙසේය. ද්විහේතුක තිහේතුක ජවනේස්වේව. ඔව්. එතකොට මේ අධිපති ඒකෝව ලබ්භති කියලා කියවනේ. දැන් මේ අධිපති ධර්මතා 4ක් ගැන කියනවා සහජාත අධිපතිවලදී. හැබැයි මේ අධිපති භාවයට පත් වෙන්නේ ඒ හතරෙන් එකක් විතරයි. අධිපති වෙන අවස්ථාවකදී අධිපති භාවයට පත් වෙන්නේ හතරෙන් එකක් විතරයි. එකකට වඩා අධිපති භාවයක් එක චිත්තෝත්පාදයක ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ හැම වෙලාවෙම අධිපති වෙන්නෙත් නැහැ. අධිපති වෙන වෙලාවේදී අධිපති වෙන්නේ එක ධර්මතාවයක් විතරයි. එක්ක ඡන්දය, එක්ක චිත්තය, එක්ක වීරිය, එක්ක විමර්ශාව. ඒ විදිහට තමයි එතන අධිපතිත්වයටපත් වෙන්නේ. ඒ ඉතින් අධිපති දෙකක් තියෙන්න බෑනේ නේ. එතකොට එහෙම වෙන්න විදියක් නැහැනේ. අධිපති දෙකක් වෙන්නේ නැහැ නේ. චක්‍රවර්ති රජවරු දෙන්නෙක් ඉන්නේ නැහැනේ. එක්කෙනයි ඉන්නේ. අන්න ඒ වගේ තමයි. ඊට පස්සේ කියනවා ද්විහේතුක තිහේතුක ජවනේසේව යථා සම්භවං අධිපති ඒකෝව ලබ්භති. මේ කියන්නේ මොකද්ද? ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන් වලදීම යථා සම්භවං යථා පරිදි සුදුසු පරිදි ලැබෙනා වූ පරිදි අධිපති ඒකෝව ලබ්භති. ඒතර එක අධිපති ධර්මයක්ම තමයි ලැබෙන්නේ කියලා කියන්නේ. ද්විහේතුක ඒක විස්තර කරනවා සන්නස.
ද්විහේතුක තිහේතුක ජවනේස්වේව ලෞකික විපාක චිත්තයෝ පූර්ව කර්මය නිසා උපදනා නිසා ව්‍යාපාරයක් උනන්දුවක් ඇති සිත් නොවෙත්. ව්‍යාපාරයක් නැතිනම් කුමක් නිසා අධිපති නාමයෙන් කියනු ලැබේදැයි ප්‍රශ්නයකි. ඵලසිත වනාහි මාර්ග අනුරූපව ක්ලේශ උණුසුම නැවත සංසිඳවන බැවින් පටිප්පස්සම්භන ව්‍යාපාරය ඇත්තාහු වෙති. ඒ නිසා ජවනයන්හිම අධිපති ලැබෙති. ජවනයන් අතුර එහෙමයි. දැන් සන්නහස මේ ජවන කෘත්‍ය කරන සිත් 55ක් තියෙනවානේ. මේ සිත් 55 කොහොමද එන්නේ? අකුසල් 12යි, අහේතුක හසිතුප්පාද ජවනය, ඊළඟට මහා කුසල මහා ක්‍රියා ජවන 16, මහග්ගත කුසල මහග්ගත ක්‍රියා ජවන 18, ඊළඟට ලෝකෝත්තර ජවන 8. මේ ටික එකතු වෙනාන් පස්සේ තමයි මෙතන 55ක් එන්නේ. මෙතන ගත්තයින් පස්සේ සන්නස දැන් විපාක තියනවානේ. මහා කුසල මහා ක්‍රියා ටික ගත්ත හැබැයි විපාක ගත්තේ නැහැ. මෙතනින් විපාක අතෑරියා. ඊළඟට මහත්ගත කුසල ගත්තයින් පස්සේ එතනත් විපාක ටික අතෑරියා. එතකොට ලෝකෝත්තර ජවන 8 ගත්තයින් පස්සේ මේ ලෝකෝත්තර ජවන 8 ඇතුලේ තියෙනවා විපාක සිත් ටිකක්. මොනවද? ඵල සිත් 4. එතකොට මේ 4 මේක ඇතුළත් වෙනවා, අන්තර්ගත වෙනවා. ඒ නිසා දැන් ඇයි ප්‍රශ්නයක් එනවා මෙතන? ඇයි මෙතන මේ ලෝකෝත්තර විපාක 4 ගන්නවා, හැබැයි ලෞකික අවස්ථාවේදී එන විපාක ගන්නෙ නැහැ. හරි? අහේතුක විපාක ගන්නෙත් නැහැ. ඊළඟට මේ මහත්ගත විපාක ගන්නෙත් නැහැ. ඊළඟට මේ සහේතුක මේ කුසල විපාක ටික ගන්නෙත් නැහැ. ඇයි එහෙම වෙන්නේ? ඔතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්නයට පිළිතුර තමයි මෙතනදී විස්තර කරන්නේ. ඒකේ කියනවා මේ ලෞකික විපාක සිත් පූර්ව කර්මයක් නිසා උපදින නිසා ව්‍යාපාරයක් උනන්දුවක් ඇති වෙන සිත් නෙමෙයි කියලා කියනවා. කියන්නේ එකෙන් කිසිම ඒ කියන්නේ ඒකේ කෘත්‍යයක් තියෙනවා, විපාක කෘත්‍ය කියන එක කරනවා. නමුත් ඒක කිසිම යම්කිසි ශක්තිමත් බවකින් ඒක උපකාරක වෙන්නේ නැහැ. ඒකෙන් යම්කිසි උනන්දුවක් යුතුය, යම්කිසි කෘත්‍යයක් කරන්නා වූ බවක්, යම්කිසි වැඩක් කරන බවක් ඒකෙන් ලොකුවට ප්‍රකට වෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ආයි ප්‍රශ්නයක් එනවා අර මාර්ගසිත සම්බන්ධයෙන්. මාර්ගසිත වලට අනුව උපදින ඵලසිත සම්බන්ධයෙන්. ඵලසිත කියනවා ඵලසිත වනාහි මාර්ග අනුරූපව ක්ලේශ උණුසුම නැවත සංසිඳවනා බැවින් පටිප්පස්සම්බන ව්‍යාපාරය ඇත්තාහු වෙති. ඒතර මාර්ගසිත වල තියෙනවා හැබැයි මොකද්ද? පටිප්පස්සම්බන කියන ව්‍යාපාරය තියෙනවා. ඒක මොකක්ද මේ පටිප්පස්සම්බන ව්‍යාපාරය කියලා කියන්නේ? ඒ මාර්ගයට අනුකූල මාර්ගයට අනුරූපව ඒ ක්ලේශ 10 ඒ සිත් වලින් ක්ලේශ උණුසුම ක්ලේශ 10 ඒ ඵලසිත වලින් ඒ තිබුණු ඵලසිත වලින් ආපහු සැරයක් සංසිඳනවා. අනේ නිසා ඒකට පටිප්පස්සම්බන ව්‍යාපාරය කියලා කියනවා. අනේ පටිප්පස්සම්බන ව්‍යාපාරයේ නිසා එතන ඒ ජවනයන් වල අධිපති භාවය ලැබෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මෙතන දැන් තියෙනවා ඔන්න 55ක් තියෙනවානේ. ජවනසිත ඔක්කොම 55ක් තියෙනවා. මේ 55 ඇතුලේ අහේතුක ජවන එකක් තියෙනවා. ඒ තමයි හසිතුප්පාද ජවනය. ඊළඟට තියෙනවා මෙතන ද්විහේතුක ජවන දෙකක්. මෝහ මූල සිත් දෙකේ දෙන ජවන සිත් දෙක තියෙනවා. ඒතර මේ ටිකත් මෙතනදී අතාරිනවා. ඒතර මේ තුන අතෑරියයින් පස්සේ තමයි ජවන සිත් 55ක් එන්නේ සහජාතාධිපති ප්‍රත්‍ය වෙනුවෙන්. දැන් ඒකේ හේතුව තමයි ඊළඟට කියන්න යන්නේ. ජවනයන් අතුරෙනුත් අහේතුක ජවනයක් වන හසිතෝත්පාදය හා ඒක හේතුක වන මෝහ මූල දෙසිතද ඡන්ද ඇතිනම් කුමක් හේන් විචිකිච්ඡා සහගත සිත අධිපති නොවන්නේද? කුමක් හේන් හසිතෝත්පාදය අධිපති නොවන්නේද? පූර්වාභි සංඛාර වශයෙන් ශක්තිමත් වීමට උපකාර ලැබෙන සුදුසු ජවනයන් නොවන නිසාය. එසේ ශක්තිමත් වීමට උපකාර නොලැබේ නම් කුමකින් අධිපති විය හැකිද? ඒ නිසා ඒක හේතුක ජවන අහේතුක ජවනයන්හි අධිපති නොලැබී ද්විහේතුක ත්‍රිහේතුක ජවනයන්හිම අධිපති ලැබීම සුදුසුය. හරි සම්හස්. අකුසල. එහෙමයි. එතකොට හසිතුප්පාදයක් සහ ඊළඟට මෝහ මූල සිත් දෙක අතාරිනවා. එතකොට ඒවයි මොකද්ද? හැබැයි ඒවයි තියෙනවා මොකද්ද? ඡන්දය තියෙනවා.
අර ඡන්දය තියෙනවා නම් ඇයි මේ විචිකිච්ඡා සහගත හිත අධිපති වෙන්නේ නැත්තේ කියලා අහනවා. දැන් ඡන්ද චෛතසිකයත් එදෙනවානේ. ඊළඟට ඇයි හසිතුප්පාදේ යෙදෙන්නේ නැත්තේ කියලා එහෙම ප්‍රශ්න දෙකක් එනවා. ඒතර එතන කියන්නේ මේ පූර්වාභි සංඛාර වශයෙන් ශක්තිමත් වීමට උපකාර ලැබෙන සුදුසු ජවනයන් නොවන නිසාය කියලා. ඒතර අපි දන්නවා හසිතෝප්පාදය පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේට සහ රහතන් වහන්සේලාට පහළ වෙන්නේ. ඒතර සිනා පහළ කරමින් ඒ ලෞකික ධර්මතාවයක් විශේෂ කරගෙන ලෞකික ධර්මතාවය අරමුණු කරගෙන තමයි මේ සිනා පහළ කිරීමක් කරන්නේ. මේ වෙලාවේදී තමයි මේ හසිතෝත්පාදසිත පහළ වෙන්නේ. ඒ හසිතෝත්පාදය පහළ වෙන වෙලාවේදී එතන ඒ අර පූර්වාභි සංඛාරණයක් සිද්ධ වෙන්නේ නැහැ. කලින් සිත් වලින් ලොකුවට උපකාරයක් එහෙම ලැබෙන්නේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා තමන්ට හසිතෝත්පාදය පහළ වෙනවා කියලා. නමුත් ඒ වෙනත් විදියකින් ගත්තොත් අපි දැන් වෙනත් ඔය අධිපති භාවයට පත් වෙන සිත්වල වගේ පූර්වාභිසංකරණයක් සිද්ධ වෙන්නේ නැහැ. පූර්වාභිසංකරණයක් කියන්නේ ඒ කර්මය සිද්ධ කරන අවස්ථාවේදී අධිපති භාවයට පත් වෙන වෙලාවේදී ඊට කලින් ඒ සිත් වලින් උපකාර ලැබෙනවා ගොඩක්. ඒ කටයුත්ත ඒක ශක්තිමත් කරන්නට. ඒ නිසා එහෙම භාවයක් මේ අසිතෝත්පාදයේ දෙන්නේ නැහැ. ඊළඟට විචිකිච්ඡා සිතේත් සහ උද්ධච්ච සිතේත් ඒ ලක්ෂණයම තියෙනවා. අනේ ඒ නිසා ඒක හේතුක ජවන අහේතුක ජවන අධිපති භාවය නොලැබී අධිපති නොලැබී ද්වි හේතුක ත්‍රි හේතුක ජවනයන්හි අධිපති ලැබීම සුදුසුයි කියලා කියනවා. කියන්නේ ඒක හේතුක ජවන ඒ කියන්නේ ලෝභ ඊළඟට මේ සමා වෙන. ඒක හේතුක ජවන ඒ කියන්නේ මෝහසිත දෙක ඊළඟට අහේතුක ජවන කියලා කියන්නේ අසිතෝත්පාදය. එතකොට ඒවා අධිපති භාවයටපත් වෙලා සමාන අධිපතිපත් භාවයටපත් නොවි ද්වි හේතුක ත්‍රි හේතුක ජවන විතරක්ම අධිපති භාවයටපත් වෙනවා කියලා තමයි කියන්නේ. යථා සම්භවං ඒකෝව ද්විහේතුක ජවනයන්හි අධිපති වන්නා වූ ධර්මයෝ චිත්ත ඡන්ද විරිය කියා තුනක් වෙති. ත්‍රි හේතුක ජවනයන්හි පඤ්ඤාවත් සමග සතරකි. එහෙත් තම රටෙහි අධිරජවරු එකෙකුම වන්නාක් මෙන් එකට උපදින චිත්තචෛතසිකයන් අතුරෙන්ද අධිපති වන්නා වූ ධර්ම එකක්ම වේ. එහෙමයි. එතකොට මේ මෙතන මේ ඡන්ද චිත්ත විරවිමංසා කියලා හතරක් තියෙනවා. ඡන්ද චිත්ත විරවිමංසා කියලා හතරක් තියෙනවා. නමුත් ත්‍රි හේතුක ජවනයන් වල තමයි මේ හතරක් තියෙන්නේ. ද්වි හේතුක ජවනයන් වල තියෙන්නේ තුනයි. ඇයි ද්වි හේතුක ජවනයන් වල ප්‍රඥාව යෙදෙන්නේ නැති නිසා. ඒ නිසා ඒක එතන මේ ભેදය අපි දැනගන්නට ඕනේ. ද්වි හේතුක ජවනයක් යෙද්දි තුනයි තියෙන්නේ. ඡන්ද චිත්ත විරිය කියන තුන තියෙන්නේ. ඊළඟට ත්‍රි හේතුක ජවනයක් වුණාන් පස්සේ ඒ තුනට විමර්ශාවත් එකතු වෙනවා. එතකොට හතරක් වෙනවා. ඊට පස්සේ කියනවා ඒ තුන හෝ හතර අතරින් ඒ තුන හෝ සතර අතුරෙන් කුමන ධර්මය අධිපති වන්නේද? ශක්තිමත් ධර්මය අධිපති වන්නේය. කුමන ධර්මයක් ශක්තිමත් වන්නාහුද? වාසනානුරූපව පූර්වාභි සංඛාර බලයෙන් යුක්ත වූ ධර්මය ශක්තිමත් වීමට සුදුසු වේ. එහෙමයි. දැන් මෙතන මේ තුන හෝ හතර කියලා කියවනේ තුන හෝ හතර කියලා වචනයක්. තුන හෝ හතර වචනේ ඉන්නේ කොහෙන්ද? මෙතන මේ තියෙන්නේ. ඡන්ද චිත් ස්කන්ධෙහි ඇති ඡන්ද විරිය වීමංසා සාධිපති ජවන දෙපනසයයි කියන ලද චිත්තයන්ගේ වශයෙන් අධිපති ධර්ම තුන හෝ හතර අතරින් එක එකක් යන මේ ධර්මයෝ කියන එක තමයි මෙතන දැන් අපි විස්තර කරේ. දැන් ඊට පස්සේ කියනවා මේ තුන හෝ හතර අතරින් මොකක්ද කොයි එකද අධිපති ධර්මයේ වෙන්නේ කියලා. එතන කියනවා ඉතින් අධිපති ධර්මය වෙන්නේ මොකක්ද? ශක්තිමත් ධර්මය. කවර ධර්මයක්ද ශක්තිමත් වෙන්නේ? එන්නකට මාතෘකාවක් තියෙනවා වාසනානුරූපීව පූර්වාභි සංකාර බලයෙන් යුක්ත වූ ධර්මය ශක්තිමත් වීමට සුදුසු වේ කියලා. ඔන්න ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඒක විස්තර කරනවා. ඇයි මේක වාසනානුරූපීව කියලා කියන්නේ මොකක්ද අදහස් කරන්නේ? පූර්වාභි සංඛාර බලය කියලා කියන්නේ මොකක්ද කියලා විස්තර කරනවා ඊළඟට. ඇතැමෙක් පෙර ආත්ම වාසනානුරූපව අච්ඡායක
නොවරදවා වහා කළ යුතු කෘත්‍යයෙහි චිත්තවතෝ කිං නාම න සිද්ධති. සිතේ ශක්තිය ඇත්තේ නම් කුමක්ද සිදු නොකළ හැක්කේ යැයි සිතම විග්‍රහ කරත් නගා සිටුවති. මේ වනාහි මුලින් සිත සකස් කිරීම නැමැති පූර්වාභි සංඛාරය වේ. ඒ පූර්වාභි සංඛාරය නිසා පසුපස චිත්තචෛතසිකයන් උපදිනා කාලයේදී සිත අධිපති වේ. ඇතැමෙක් එහෙමයි. එතකොට මෙතන කියනවා ඇතැමෙක් පෙර ආත්ම වාසනානුරූපව. එතකොට පෙර ආත්මයේදී වාසනාව කියන්නේ පුරුදු පුහුණු කළ දේවල් තියෙන අනුව නොවරදවා වහ අච්චායක. ඒ කියන්නේ නොවරදවා වහා කළ යුතු කෘත්‍යෙහි ඒකට අදාළ වන්නා වූ ඒ කෘත්‍යයක් කරගෙන යද්දී චිත්තවතෝකින් නාම නසිජ්ජති. සිතේ ශක්තියක් නම් කුමක්ද සිදු නොකළ ඇත්තේ කියලා මේ සිතම ශක්තිමත් කරනවා. සිතම නැවත නැවතත් ප්‍රධාන කරගෙන මේ උනන්දු කරනවා. අන්න ඒ විදිහට කරයින් පස්සේ මේ වනාහි මුල් සිත සකස් කිරීම නැමැති පූර්වාභිසංකාරය වේ. මේ කියන මේ මුලින් සිත තමයි උත්සාහ කරන්නේ. සිතෙන් තමයි සකස් කරන්නේ, අபிසංකරණය කරන්නේ. ඒ නිසා ඒක පූර්වාභිසංකාරයක් කියලා කියනවා. ඒ පූර්වාභිසංකාරයේ හේතුවෙන් ඒ හිතන් පස්සේ උපදිනවා. පසුපස්සේ උපදින චිත්ත චෛතසිකයන් ඒ උපදින වෙලාවේදී සිත අධිපති වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ යනවා ඡන්දය සම්බන්ධයෙන්. ඇතැමෙක් වනාහි ඡන්දවතෝ කිං නාම න සිද්ධති. ඡන්දය ඇත්තේ නම් සිදු නොකළ හැක්කේ කුමක්දයි ඡන්දය මුල් කරති. ඇතැමෙක් විරියවතෝ කිං නාම න සිද්ධති. උත්සාහය ඇත්තේ නම් ඒකාන්තයෙන් සමෘද්ධ වන්නේ යයි වීර්යයම ප්‍රදාන කරති. තව කෙනෙක් වනාහි පඤ්ඤවතෝ කිං නාම න සිද්ධති. ඥානය ඇත්තේ නම් කුමක් සිදු නොකළ හැකිදැයි නිරන්තරයෙන් ඥානයම දියුණු කරයි, පිහිට කරගනී. ඒ සියල්ලම පූර්වාභි සංඛාරම වෙති. ඒ පූර්වාභි එහෙමයි. එතකොට මෙතන කිව්වේ සන්නාස මේ ඡන්දය ඊළඟට මුලින්ම කිව්වේ සමාන. මෙතන කිව්වේ ඡන්දය ඊට පස්සේ වීරය ඊළඟට විමර්ශාව. එතකොට මේ තුනින්ම මේ එකම ක්‍රමයට තමයි යන්නේ. එතකොට මේ අවස්ථාවේදී පූර්වාභි සංඛාරය මගින් බලවත් කරන්නේ ඒ කියන ඒ අදාළ ධර්මයේ ඡන්දය නැමැති ධර්මය, වීරිය කියන නැමැති ධර්මය, ප්‍රඥාව කියන නැමැති ධර්මය. එතකොට ඒ කරපු ඒ පූර්වාභි සංඛාරය නිසා පසුපසු උපදින සිත්, පසුපසු උපදින ධර්මයන් වලට ශක්තිය ලැබෙනවා කියලා කියන්නේ. ඒ පූර්වාභි සංඛාරණය නිසා. ඊළඟට කියනවා මේ ශක්තිමත් ධර්ම එක එකක්ම අධිපති වන බැවින් යථා සම්භවං ඒකෝව. සුදුසු පරිදි ලැබෙන ධර්ම එක එකක්ම අධිපති වන්නේ යයි කියන ලදී. එතකොට එකක් විතරයි අධිපති වෙන්නේ. යථා සම්භවං කියන්නේ සුදුසු පරිදි ලැබෙන එකක් විතරයි කියන්නේ. ඊට පස්සේ තුලේ තියෙන කාරණේ පූර්වාභි සංඛාරය නිසා පසුපසු සිත්හි එක එකක් අධිපති වන්නේ යයි යන වචනයද වාසනා බලය නොලැබීම ගැන කී වචනයකි. සම්බන්ධ කෘත්‍යයෙහි ඡන්ද චිත්ත විරිය විමංශන එක එකක් ශක්තිමත්ව ඇත්තේ නම් පූර්වාභි සංඛාර නොලැබත් අධිපති විය හැකිය. මහා බෝසත්වරු පැමිණි කාලයේ පහළ කරන ශක්තිමත් ඡන්දාදීන් උපදනාකාරය කල්පනා කර දැනගන්න. හරි. මෙතන මේ පූර්වාභි සංඛාරය නිසා වෙන්නේ මොකද්ද? ඒ එක එක නිසා පසුපස සිත් එක එකක් අධිපති වන්නේ යන වචනයද වාසනා බලය නොලැබීම ගැන කී වචනයකි. එතකොට මේ වාසනා බලය කියන එක නොලැබෙන්න එක හේතුව තමයි පූර්වාභි සංඛාරයත් එක්ක සම්බන්ධ කරලා කියන්නේ. සම්බන්ධ කෘත්‍යයේ ඡන්ද චිත්ත වීරිය විමර්ශන එක එකක් ශක්තිමත්ව ඇත්තේ නම් පූර්වාභි සංඛාර නොලැබත් අධිපති විය හැක. එතකොට මේ පූර්වාභි සංඛාරය කියන එක අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි. ඒක නොලැබී වුණත් ඒ අදාළ කෘත්‍යයක යම්කිසි අදාළ කෘත්‍යයක බලවත් භාවයට පත් වෙන්නට පුළුවන්, අධිපති ධර්මයන් උපදින්නට පුළුවන්. ඒකට උදාහරණයක විදිහට ස්වාමීන් වහන්සේ දක්වන්නේ මහා බෝසත්වරු පැමිණි කාලයේ පහළ කරන ශක්තිමත් ඡන්දාදීන් උපදන ආකාරය කල්පනා කර දැනගන්න. ඒතර මේ මහා බෝසතාණන් වහන්සේලාට ඒ සමහර කතා ප්‍රවෘත්ති වලින් පේනවා බොහොම එකවරම සමහර දේවල් උන්වහන්සේලාට කරන්නට පුළුවන්කම ලැබෙනවා.
පූර්වාභිසංකාරයක උපකාරයක් ඒ තරමටම අවශ්‍ය වෙන්නේ නැහැ. හැම වෙලාවෙම නෙමෙයි. නමුත් උන්වහන්සේලාට යම් යම් අවස්ථාවලදී මේ පූර්වාභිසංකාරයක් නොලැබුණත් එහෙම දේවල් කරන්නට පුළුවන්. යම්කිසි කටයුත්තක්. ඒ කියන්නේ අධිපතිත්වයට පත් වෙනවා. පූර්වාභිසංකාරයක් නැතුව වුණත්. මූලික අධ්‍යාපනය උපකාර ලැබීමේදී දියුණු වන සැටි සමුච්චය කාණ්ඩ භාෂා ටීකාවෙහි දක්වන ලද ආකාරයට චිත්තවතෝ කිං නාම න සිද්ධති ආදී වශයෙන් පූර්වාභිසංඛාර වශයෙන් උපකාර ලබන්නා වූ ධර්මයෝ පමණක්ම අධිපති විය හැකි නම් පස්ස වේදනාදී ධර්මයෝද එසේ උපකාර දෙන බැවින් අධිපති විය නොහැකි දැයි ප්‍රකාශනයකි. පිළිතුරු උපකාර කිරීමෙන් දියුණු කරවීම සෑම ධර්මයකින්ම නැත. මුලින්ම ප්‍රකෘතියෙන්ම දියුණු වීමට සුදුසු අධ්‍යාපනය ඇත්තේ නම් පමණකි. උපකාර නිසා දියුණු විය හැකි වනුයේ අධිපති වීම පිණිස උසස් වීමද සාමාන්‍ය උපකාරයකින් ශක්තියකින් නොකළ හැකි උපමාවක් ප්‍රකෘතියෙන්ම නිදාගන්නා සුළු පුද්ගලයාය. මන්ද පුද්ගලයාය අනුන්ගේ උපකාරය ගරු නොකරන පුද්ගලයාය යන මොවුහු අන්‍යයන්ගේ අනුග්‍රහය නිසා විශේෂ වශයෙන් ප්‍රකට වශයෙන් බලවත් ශක්ති සම්පන්න නොවන්නාහ. ස්වල්ප වශයෙන්ම දියුණු වුවත් ප්‍රකට වශයෙන් දියුණුවක් නොලැබේ. එසේම පස්ස වේදනා සංඥා චේතනාදීහු පූර්වාභිසංඛාර වශයෙන් උපකාර දුන්නේ නමුත් පස්සයේ පස්ස ශක්තිය වේදනා සංඥාවන්ගේ විඳීම් ශක්තිය හැඳිනීම් ශක්තිය ප්‍රකටව තිබෙන පමණට වඩා දියුණු වීමක් නැත. චේතනා සංඛ්‍යාත ධර්මය වුවත් අනුන්ගේ කැමැත්තට අනුව ශක්තිය දියුණු වන්නේ නැත. ඡන්ද චිත්ත විරිය විමංශයන්ගේ ශක්තියෙන්ද චේතනාවද ශක්තිමත් වේ යයි කියා තිබේ. ප්‍රකෘතියෙන් මුලින් උසස් අධ්‍යාපනය ලැබූ වහුවනාහි උපකාර දෙන්නේ නම් වහාම දියුණුවට ශක්තිය ලැබේ. එසේ ප්‍රකෘතියෙන්ම අධ්‍යාපනය ඇත්තා වූ ඡන්දාදීහු පූර්වාභිසංඛාරයෙන් උදව් දෙන්නාහු නම් අධිපති වීම නිසා පැහැදිලි වශයෙන් ශක්තිය දියුණු විය හැකිය. එසේ පූර්වාභිසංඛාර නිසා දියුණුව හෝ පිරිහීම දෙකම නැත්තා වූ දෙකෙන්ම වෙන් කරන ලද පස්සාදී ධර්මයන්ට අධිපති නොකියා ඡන්දාදීහුම අධිපති භාවයෙන් කියන ලදහ. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා. ඒ මූලික අධ්‍යාපනය උපකාර ලැබීමේදී දියුණු වන හැටි ඒ සමුච්චය කාණ්ඩයේ භාෂා ටීකාවේදී දක්වන ලද ආකාරයට චිත්තවතෝකින් නාමන සිජ්ජති ආදී වශයෙන් පූර්වාභිසංකාර වශයෙන් උපකාර ලබන්නා වූ ධර්මයම අධිපති වේ හැකි නම් පස්ස වේදනා ධර්මයෝ දෙසේ උපකාර දෙන බැවින් අධිපති වීමට නොහැකි දැයි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද අධිපති වෙන්නේ? දැන් කියවනේ පූර්වාභිසංකාර වෙද්දි තමයි මේ අධිපති වෙන්නේ කියලා. පූර්වාභිසංකරණය ලැබුණොත් අධිපති භාවයට පත් වෙන්නට පුළුවන්. හැබැයි මේ පූර්වාභිසංකරණය කියන එක අපි දැන් ඔය කියපු ඡන්ද චිත්ත විරිය විමර්ශාවලට විතරක් නෙමෙයිනේ. අනිත් පස්ස වේදනාදී අනිත් චෛතසික ධර්මයන් වලටත් මේ පූර්වාභිසංකරණය තියෙනවා. ඒතර මේ පූර්වාභිසංකරණේ උපකාරකත්වය ඒවටත් ලැබෙනවා නම් ඇයි ඒවා අධිපති වෙන්නේ නැත්තේ? ඒකට පිළිතුර කියනවා උපකාර කිරීමෙන් දියුණු කරවීම සෑම ධර්මයක්ම නැත. කියන්නේ උපකාර වෙලා දියුණු කරගන්න පුළුවන් කියන එක ඉතින් හැම ධර්මයක් නෑ කියලා කියන්නේ. කියනවා මුලින්ම එකට උදාහරණයක් විදිහට මේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙන උදාහරණයක්. මුලින් ප්‍රകൃතියෙන් දියුණු වීමට සුදුසු අධ්‍යාපනයේ ඇත්තේ නම් පමණි. උපකාර නිසා දියුණු විය හැකිවනුයේ කියන්නේ උපකාර නිසා දියුණු වෙන්නට පුළුවන් වෙන්නේ මූලික ඒ අධ්‍යාපනයක් තිබුණොත්. අධිපති වීම පිණිස උසස් වීමද සාමාන්‍ය උපකාරයකින් ශක්තියකින් නොකළ හැකි. එතකොට ඒක සාමාන්‍ය උපකාරකයේ ශක්තියකින් ඒක කරන්න බෑ කියලා කියන්නේ. අධිපති වෙන්න බෑ කියලා කියන්නේ. උදාහරණයක් විදිහට කියනවා ප්‍රകൃතියෙන් නිදා ගන්නා වූ සුළු පුද්ගලයා, මන්ද පුද්ගලයා, අනුන්ගේ උපකාරය ගරු නොකරන පුද්ගලයා නම් ඔහු අන්‍යයන්ගේ අනුග්‍රහය නිසා විශේෂ වශයෙන් ප්‍රකට බලවත් ශක්ති සම්පන්න නොවන්නාහ. එතකොට එතන මේ කියන්නේ ඒ පිරිසට එහෙම
බලවත් භාවයකට පත් වෙන්න බෑ කියලා කියන්නේ. ඉතින් මේ නිද්‍රාශීලී මන්ද ඊළඟට අනුන්ගේ උපකාරය නොලබන පිරිස ඒ විශේෂ අනුග්‍රහයක් ලැබුණත් විශේෂ උපකාරයක් ලැබුණත් ඒවා බලවත් ශක්තිමත් භාවයට පත් වෙන්නේ නැහැ. ස්වල්ප වශයෙන් දියුණුවත් ප්‍රකට වශයෙන් දියුණුවක් නොලැබේ. එතකොට ස්වල්ප වශයෙන් දියුණු වෙන්න පුළුවන්. හැබැයි ප්‍රකට වශයෙන් දියුණු වෙන්න බෑ කියලා කියන්නේ. ඒ විදිහට පස්ස වේදනා සංඥා කියන චේතනා පූර්වාභි සංකාර වශයෙන් උපකාර දුන්නේ නමුදු පස්සේ ශක්තිය වේදනාවන්ගේ පස්සේ පස්ස ශක්තිය වේදනාවන් සංඥාවන්ගේ විඳීම් ශක්තිය හැඳිනීම් ශක්තිය ප්‍රකටව තිබෙන පමණට වඩා දියුණු වීමක් නැත කියලා කියනවා. ඒ කියන්නේ ඒවට පූර්වාභි සංකාරයේ උපකාරය ලැබුණට ඒවට ඒවයේ තියෙන පස්සේ පැහැසෙන ස්වභාවය ඊළඟට ඒ වේදනා සංඥාවෙන් තියෙන විඳින්නා වූ සංජානනය නැත්නම් හැඳිනීමේ ස්වභාවය වැඩි වෙන්නේ නැහැ කියලා කියන්නේ. චේතනා සංඛ්‍යාත ධර්මය වුවත් අනුන්ගේ කැමැත්තට අනුව ශක්තිය දියුණුවන්නේ නැත. ඡන්දචිත්ත විරිය විමර්ශා ශක්තියෙන් චේතනාව ශක්තිමත් වේයයි කියා තිබේ. කියන්නේ එහෙම උපකාර වෙනවා ශක්තිමත් වෙනවා. හැබැයි ඒක බලවත් භාවයට යන්නේ නැහැ කියලා කියන්නේ. බලවත් භාවයට කියන්නේ මෙතන මේ අධිපති තරමට වැඩෙන්නේ නැහැ කියලා කියන්නේ. ප්‍රകൃතියෙන් උසස් අධ්‍යාපනය ලැබුව වනායි උපකාර දෙන්නේ නම් වහා දියුණුවට ශක්තිය ලැබේ. ඒතර ප්‍රകൃතියෙන්ම අර උසස් අධ්‍යාපනයක් ලැබපු කෙනෙක් ඉන්නවා නම් එයාට දියුණු වෙන්නට පහසුයි. උපකාරයක් ලැබිච්ච ගමන් පහසුයි. එසේ ප්‍රകൃතියෙන්ම අධ්‍යාපනය ඇත්තා වූ ප්‍රകൃති අධ්‍යාපනයක් තියෙන ඡන්දාදී පූර්වාභි සංකාරයෙන් උදව් දෙන්නා වුණම් අධිපති වීම නිසා පැහැදිලි වශයෙන් ශක්තිය දියුණු විය හැක. මක්කරවා කීපොඩි ගැටලුවක් තියෙනවා වගේ. මේකේ අදහස වෙන්නේ මේ ප්‍රകൃතියෙන්ම ඒ හැකියාව තියෙන ඡන්දාදී ඡන්දචිත්ත විරිය විමර්ශා කියන ධර්මතාවයන් වලට විතරක් ඒ කියන අධිපතිත්වයට පත් වෙන්න පුළුවන් කියලා තමයි කියන්නේ. එසේ පූර්වාභි සංකාර නිසා දියුණුව හෝ පිරිහීම දෙකම නැත්තා වූ දෙකෙන්ම වෙන් කරන ලද පස්සාදී ධර්මයන්ට අධිපති නොකියා ඡන්දාදීහුම අධිපති භාවයෙන් කියන ලද්දාහ. එතකොට ඒ ඡන්ද ඒවට විතරයි එහෙම කියන්නේ. හේතුව තමයි පූර්වාභි සංකාර නිසා දියුණුවක් හෝ පිරිහීමක් කියන මේ දෙකෙන්ම වෙන් වෙලා තියෙන. ඒ දෙකම මේ පස්සාදී ධර්මයන් වලට අදාළ නැහැ කියලා කියන්නේ. ඒ නිසා ඒවට අධිපති කියන්නේ නැතිව ඡන්දාදී ධර්මයන් වලට විතරක් අධිපති වෙනවා කියලා කියන්නේ. හොඳයි අපිට දැන් පටන් ගන්නට තියෙන්නේ සහජාතාධිපති ප්‍රත්‍යයේ ඉතුරු කොටස. එතනදී අපිට මුලින්ම පැහැදිලි කරගන්න තියෙන මේ ප්‍රත්‍ය කියන කොටස. මෙතනදී පොඩි වෙනස්කම් කීපයක් අපි සිද්ධ කරනවා. මේ මෙතන තිබුණු යම්කිසි ඒ ත්‍රිරාශිය දක්වපු ඒ කොටසේ තිබුණු යම් අඩුපාඩු කීපයක් සකස් කරලා අපි ඒ පොඩි වෙනස්කම් කීපයක් සිද්ධ කරා. එතකොට ඒ ත්‍රිරාශිය මේ මුලින් දක්වපු ත්‍රිරාශියේ පොඩි වෙනස්කම් කීපයක් කරා පහසුවෙන් තේරුම් ගන්නට. එතකොට ඒ වෙනස්කම් කිහිපයක් කරපු ත්‍රිරාශිය තමයි මේ දැක්වෙන්නේ. මේක මුලින්ම පැහැදිලි කරන්නට කලින් මම කෙටියෙන් මේක කියවන්නම්. ත්‍රිරාශිය පැහැදිලි කරන්නට කලින් මේ ත්‍රිරාශිය මම මුලින්ම කියවන්නම්. කියවලා ඉවර වෙලා ඒ කොටස් ටික වෙන වෙනම පැහැදිලි කරන්නම්. සහජාතාධිපති ප්‍රත්‍යයෝ ස්වરૂපයෝ ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යනීක වශයෙන් තවදෑරුම් වෙති. ඒ තුන අතරින් අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූද මෝමූහ දෙසිත හා හසිතෝත්පාද සිත් වර්ජිත කොට ඇති සාධිපති ජවන දෙපනසක් වූ නාමස්කන්ධෙහි ඇති ඡන්ද විරිය විමර්ශ සාධිපති ජවන දෙපනසයයි කියන ලද චිත්තයන්ගේ වශයෙන් අධිපති ධර්ම 3 හෝ 4 අතුරින් එක එකක් යන මේ ධර්මයෝ සහජාතාධිපති ප්‍රත්‍ය ඇත්තා වූ ධර්මයෝ නම් වෙති. අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ අධිපති ධර්මයන් හැර සාධිපති ජවන දෙපනසය විචිකිච්ඡාව හැර චෛතසික එක්පනසය සාධිපති චිත්තජ රූපයෝය යන මේ ධර්මයෝ සහජාතාධිපති ප්‍රත්‍ය සම්බන්ධී ප්‍රත්‍යෝත්පන්න වූ ධර්මයෝ නම් වෙති. අධිපති ප්‍රත්‍ය නොවන්නා වූද අධිපති ප්‍රත්‍ය නොවන අවස්ථාවෙහි වූද කාමසිත සිව් 50ය මහත්ගත විපාක 9ය චෛතසික දෙපනසය අධිපති ප්‍රත්‍ය ලැබෙන කල්හි සාධිපති ධර්ම 3 හෝ 4 අතුරින් එක එකක්ය
නිරාධිපති චිත්තජ රූපයෝය උතුජ රූපයෝය අසඤ්ඤ සත්ව කර්මජ රූපයෝය ප්‍රවෘත්ති කර්මජ රූපයෝය යන මේ ධර්ම සහජාතාධිපති ප්‍රත්‍යේහි ප්‍රත්‍යනීක වූ ධර්මයෝ නම් වෙති. එතකොට මේ විදිහට තමයි මේ ස්වરૂපාර්ථ කියව ගන්නට ඕනේ. පොඩි වෙනස්කම් කීපයක් කරා තැන් කීපයකදී ඒ අර මුල් පොතේ තිබුණ පොඩි වෙනස්කම් කිහිපයක් ඒක අපි නැවත කියවා ගමු. ඒ වෙනස්කම් ටිකත් සහිතව දැන් පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන් වෙයි. ප්‍රත්‍ය අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ යන වචනය මෝහ මූල හසිතෝත්පාදයෙන් අන්‍ය වූ කාම ජවනයන් සඳහා කීමකි. කාම ජවන නාමස්කන්ධෙහි ඇත්තා වූ ඡන්ද විරිය වීමංස සහ කාම ජවන චිත්ත යන මොහු ඒ ක්ෂණයේදී අධිපති ප්‍රත්‍ය වී අධිපති නොවන්නා වූ ෂණයේදී අධිපති ප්‍රත්‍ය නොවේති. අධිපති ප්‍රත්‍ය වන්නා වූ යන වචනය අර්පණා ජවන පිළිබඳ කීමකි. අර්පණා ජවන නාමස්කන්ධෙහි ඇත්තා වූ ඡන්ද වීරිය වීමංස චිත්තයන් අතුරින් එක එකක් නියතෙන් අධිපති වන්නාහ. දැන් මේ මෙතන ත්‍රිරාශියේදී කියපු අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූද කියන එක සම්බන්ධයෙන් තමයි මේ පැහැදිලි කරේ. එතකොට අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ කියන එක මෝහ මූල හසිතෝත්පාද කියන අන්‍ය ඒ ජවන වලින් අන්‍ය වූ කාම ජවනයන් සඳහා තමයි කිව්වේ. මොකද ඒ හසිතෝත්පාදය සහ මෝහ මූල දෙක වර්ජිත කොට ඇති ඒ ජවන වල තමයි හසිතෝත්පාදය ලැබෙන්නේ. අපි ඒක කතා කරා. එතකොට ඒ ජවනයන් අධිපති ප්‍රත්‍ය නොලබන අවස්ථාවකුත් තියෙනවා. එතකොට ඒ නිසා තමයි අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ කියන එක ගත්තේ. ඊට පස්සේ තියෙනවා අධිපති ප්‍රත්‍ය වන්නා වූ කියලා වාක්‍යයක් මුලින්ම ඇතුළත් වෙනවා. ඒ තුන අතරින් අධිපති ප්‍රත්‍ය වන්නා වූද කියලා. එතකොට ඒක දක්වන්නේ කවරක් සඳහාද? අර්පණා ජවන සම්බන්ධයෙන්. එතකොට අර්පණා ජවන වලට මහත්ගත සහ ලෝකෝත්තර ජවන් කියන ඒ කොටස් දෙකම ඇතුළත් වෙනවා. ඒ මහත්ගත සහ ලෝකෝත්තර ජවන් වල තියෙන ලක්ෂණය තමයි මොකක්ද? ඒ වයේ ඡන්ද, වීරිය, විමර්ශා කියන සහ චිත්ත කියන ඒ අධිපති ධර්මයන් එක එකක් මොකක් හරි එකක් මේ හතරෙන් එකක් නියතෙන්ම අධිපති වෙනවා. එතකොට ඒක තමයි එතන විශේෂත්වය. ඒ නිසා තමයි මේ වාක්‍ය දෙක ඒ විදිහට තිබ්බේ. අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූද කියන එක වාක්‍ය තිබ්බේ ඒ විදිහට. ඊළඟට සාධිපති ජවන දෙපනසක් වූ නාමස්කන්ධෙහි ඇති ඡන්ද, වීරිය, විමර්ශයයි කීතන අධිපති හා එකට උපදනා ජවනයට සාධිපති ජවනයයි කියනු ලැබේ. එතකොට දැන් වාක්‍යයක් තිබ්බනේ සාධිපති ජවන දෙපනසක් වූ නාමස්කන්ධෙහි ඇති ඡන්ද, විරිය, විමර්ශ කියලා. ඒතර එතන වචනයක් තියෙනවා සාධිපති කියලා. ඒතර මේ සාධිපති කියලා කිව්වේ මොකටද? මේ අධිපතිය සමග අධිපති ධර්මතාවය පහළ වෙද්දී ඒ අධිපති ධර්මය හා එකට උපදනා ජවනයට තමයි සාධිපති ජවනය කියලා කිව්වේ. එතකොට ඒ ජවනය කියලා කියන්නේ චිත්ත චෛතසික සංඛ්‍යාත වූ සතර නාමස්කන්ධ වන බැවින්. ඒතර ඒ ජවනය කියලා කියන්නේ මොකද්ද? සතර නාමස්කන්ධයන් තමයි ජවනයට ඇතුළත් වෙන්නේ. ඒ නිසා සාධිපති ජවන දෙපනසක් වූ නාමස්කන්ධයෝය කියලා උඩින් දැක්වුවා. ඊට පස්සේ කියනවා මේ වචනයේහි සාධිපති ජවන දෙපනසෙහි යත්තා වූ ඡන්ද, වීරිය, විමර්ශ වශයෙන් අධිපති ධර්ම 3 පමණක් ලැබෙති. චිත්තාධිපතිය ඇතුළත් නොවේ. ඒතර වාක්‍ය මේ විදිහට ලිව්වයින් පස්සේ සාධිපති ජවන දෙපනසෙහි ඇති ඡන්ද, වීරිය, විමර්ශ කියන එක විතරයි ලැබෙන්නේ. ඒ නිසා දක්වනවා මෙන්න මේ විදිහට. සාධිපති ජවන දෙපනසයයි කියන ලද චිත්තයන්ගේයි අනුසන්ධිය දක්වති. ඒතර මෙතන මේ ප්‍රත්‍ය දක්වන තැනදී මෙන්න මේ වාක්‍ය එන්නේ. මුලින් ගත්තාම ඡන්ද, වීරිය, විමර්ශ කියන එක දැන් සාධිපති දෙපනසක් වූ නාමස්කන්ධෙහි ඇති ඡන්ද, වීරිය, විමර්ශ කියලා ගත්තාම ඊපස්සේ 3 විතර ඇතුළත් වෙන්නේ. චිත්තය ඇතුළත් වෙන්නේ නැති නිසා සාධිපති ජවන දෙපනසයයි කියන ලද චිත්තයන්ගේ වශයෙන් කියලා ඒ චිත්තයත් මේකට ඇතුළත් කරා. ඒක තමයි මෙතන කිව්වේ. ඊට පස්සේ කියනවා අධිපති ධර්ම 3 හෝ 4 අතුරින් එක එකක් යයි කීතන 3ක් යයි කීම විමර්ශාධිපති නොලැබිය හැකි අකුශල ජවන සහ ඥාන විප්පයුත්ත ජවනයන් සඳහාය.
ඒතර මේ විමර්ශනාධිපතිය ලැබෙන්නේ නැති අවස්ථාවක් තියෙනවානේ මොනවද? අකුසල ජවනවලදී විමර්ශනාධිපතිය ලැබෙන්නේ නැහැ. ඊළඟට ඥාන විප්‍රයුක්ත ජවනවලදී මේ විමර්ශනාධිපතිය ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි 3ක් කියලා කිව්වේ. ඊට පස්සේ තියෙනවා 4 කියලා කිව්වේ විමර්ශනාධිපතිය ඇත්තා වූ ත්‍රි හේතුක ජවනය සඳහාය. ඒතර 4ක් කියලා කිව්වේ මොකටද? විමර්ශනාධිපතිය යෙදෙන ත්‍රි හේතුක ජවනයන් අරමුණු කරගෙන තමයි මෙතන මේ 4ක් කියලා කිව්වේ. ඊළඟට යනවා ප්‍රත්‍යෝත්පන්න වලට. එතකොට ප්‍රත්‍යෝත්පන්න වල තියෙනවා වාක්‍යයක් මෙන්න මේ විදිහට. අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහිද වූ යන වාක්‍ය ඛණ්ඩය සාධිපති ජවන දෙපනසය විචිකිච්ඡාවර චෛතසික එක්පනසය සාධිපති චිත්තජ රූපයෝය කියන එකත් එක්ක සම්බන්ධ කරන්නට ඕනේ. ඊට පස්සේ දැන් මේ දෙක විස්තර කරනවා මොකක්ද මේ අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූද කියන එකෙන් පැහැදිලි කරේ කියලා. අදහස් කරන්නේ කියලා. අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ යනු ප්‍රත්‍යයෙන් උපකාර ලබන ෂණයයි. ඒ කියන්නේ මේ ප්‍රත්‍ය යෙදෙන අවස්ථාව තමයි කියන්නේ අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ කියන එක තමයි එතන විස්තර වෙන්නේ. එය කාමජවන චිත්තචෛතසික චිත්තජ රූපයන් සඳහා කියන ලදී. එතකොට ඒ කියන්නේ මොකක්ද? කාමජවන චිත්තචෛතසික සහ චිත්තජ රූපයන් සඳහා. දැන් කලින් කිව්වනේ අර ඒකාන්තයෙන්ම අධිපති ප්‍රත්‍ය ලැබෙනවා කියලා සහජාත අධිපති ප්‍රත්‍ය ලැබෙනවයි කියලා කිව්වා කොහෙටද? අර්පණා ජවන වලට. එතකොට ඒ අර්පණා ජවන නොවන කාම ජවනයන් සඳහා තමයි මේ කිව්වේ අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවේ යුද කියලා. ඊළඟට අධිපති ප්‍රත්‍ය වන්නා වූ යනු උපකාරයේ නියතයෙන් ලැබෙන ෂණයයි. එය අර්පණා ජවන චිත්තචෛසික චිත්තජ රූපයන් සඳහා කියන ලදී. එතකොට ඒ කිව්වේ මොනවා සඳහාද? අර්පණා ජවන සහ අර්පණා ජවන වල ඇතුළත් වෙන චිත්තචෛසික සහ ඒ අර්පණා ජවනයන්ගෙන් සමුත්ථානය වන අර්පණා ජවන හේතුවෙන් උපදින්නා වූ චිත්තජ රූපයන් සඳහා තමයි කිව්වේ. ඊට පස්සේ තියෙනවා අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි වූ අධිපති ධර්මයන් හැර සාධිපති ජවන දෙපනසය විචිකිච්ඡාව හැර චෛතසික එක්පනසයයි කීතන ඡන්දය අධිපති වන ක්ෂණයේදී ඡන්දය ප්‍රත්‍යෝත්පන්නේහි ඇතුළත් නොවන බැවින් වර්ජිත වේ. දැන් ඡන්දය ගත්තයින් පස්සේ ඡන්දය අධිපති වෙන අවස්ථාවක් තියෙනවා. ඒතකොට ඡන්දය කියන එක ප්‍රත්‍ය වෙනවා. නමුත් ඒක ප්‍රත්‍යෝත්පන්නයට ඇතුළත් වෙන්නේ නැහැ. මොකද අපි දන්නවා අධිපති එක ධර්මයක් යෙදෙන්නේ එක අවස්ථාවකදී අධිපති වෙද්දී. එතකොට ඒක ප්‍රත්‍යය ඇතුළත් වෙනවා. එතකොට ඒක ප්‍රත්‍ය ධර්මයේ ඇතුළත් වෙන නිසා ප්‍රත්‍යෝත්පන්නයට ඇතුළත් වෙන්නේ. ඒ නිසා ඡන්දය ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගෙන් වර්ජිත වෙනවා. විරිය වීමාංශ චිත්තයෝද අධිපති වන ක්ෂණයේදී ප්‍රත්‍යෝත්පන්නෙහි ඇතුළත් නොවිය හැකි බැවින් බැහැර වෙති. එතකොට විරිය වීමංශ චිත්ත කියන එකටත් ඒ විදිහටම තමයි ගන්න තියෙන්නේ. ඒවත් ප්‍රත්‍යෝත්පන්නයන්ගෙන් අයින් කරන්නට වෙනවා, වර්ජනය කරන්නට වෙනවා. එසේ අධිපතික් වන ෂණයේදී ප්‍රත්‍යෝත්පන්නෙහි ඇතුළත් නොවන බැවින් ස්වરૂප ගැනීමේදී අඩු නොකොට සාධිපති ජවන දෙපනසය විචිකිච්ඡා හැර චෛතසික එක්පනසයයි කියනු ලැබේ. එතකොට අධිපති වන ෂණයේදී තමයි ප්‍රත්‍යෝත්පන්නෙහි ඇතුළත් වෙන්නේ නැත්තේ. ඒතර ඇතුළත් වෙන වෙලාවකුත් තියෙනවානේ. අන්නේ ඇතුළත් වෙන වෙලාවකුත් තියෙන නිසා මේක දක්වනවා සාධිපති ජවන දෙපනසය කියලා. විචිකිච්ඡාව හැර චෛතසික එක්පනසය කියලා දක්වනවා. ඒතරදී මෙතන මේක අඩු කරේ නැහැ. මේ කියන ඡන්ද වීරිය වීමංශ කියන චෛතසික මේවා අඩු කරේ නැහැ. මේ විදිහටම හිම්ම දැක්කුවා. ඒක තමයි උතන කිව්වේ. විචිකිච්ඡා වනාහි තමා යෙදෙන මෝහ මූලද්වය ඇතුළත් නොවන බැවින් බැහැර කරන ලදී. ඒතර මෝහ මූල දෙකේදී විචිකිච්ඡාව යෙදෙන නිසා ඒක අයින් කරා කියලා කියන්නේ. මොකද ඒක කොයි අවස්ථාවකදීවත් අධිපති භාවයට යන්නේ නැහැ. අපි දැන් ප්‍රත්‍යනීක කියන කොටසට තමයි ඊළඟට යන්නේ. ප්‍රත්‍යනීකයෝ සඳහා දැන් මේක කියව ගන්නට ඕනේ. ප්‍රත්‍යනීකයෝ අධිපති ප්‍රත්‍ය නොවන අවස්ථාවෙහි ඌද යන වචනය අධිපති ප්‍රත්‍ය ලැබිය යුතු ලෝභ මූල, දෝෂ මූල, මහා කුසල, මහා ක්‍රියා ජවනයන් හා ඒ සමග යෙදෙන්නා වූ චෛතසිකයන් සඳහා කියන ලදී. ඒ ධර්මය අධිපති ප්‍රත්‍ය ලැබෙන කල්හි ප්‍රත්‍යෝත්පන්න වී අධිපති නොලැබෙන කල්හි මේ ප්‍රත්‍යනීකෙහි ඇතුළත් වෙති. මෙතන මේ ප්‍රත්‍යනීක සම්බන්ධයෙන් තිබ්බනේ වචනයක්
අධිපති ප්‍රත්‍ය නොවන අවස්ථාවෙහි ඌද කියලා එකක්. අධිපති ප්‍රත්‍ය නොවන්නා වූද අධිපති ප්‍රත්‍ය නොවන අවස්ථාවෙහි ඌද කියලා. එතකොට මේ දැන් මේ කියන්නේ මේ අධිපති ප්‍රත්‍ය නොවන අවස්ථාවෙහි ඌද කියන එක තමයි දැන් පැහැදිලි කරගෙන යන්නේ. එතනේ කියපු එක ලෝභ මූල, දෝෂ මූල, මහා කුසල, මහා ක්‍රියා ජවනයන් හා ඒ සමග යෙදෙන්නා වූ චෛතසිකයන් සඳහා තමයි කිව්වේ. මොකද ඒ කාම ජවන වලින් ලෝභ මූල, දෝෂ මූල, මහා කුසල සහ මහා ක්‍රියා ජවන ටික තමයි අධිපති භාවයටපත් වෙන්නේ. ඒකට අධිපති නොවන අවස්ථාවකුත් තියෙනවානේ. ඉතින් ඒ කියනවා මේ අධිපති ධර්මයේ අධිපති ප්‍රත්‍ය ලැබෙන කල්හි ප්‍රත්‍යෝත්පන්න වී අධිපති ලැබෙන වෙලාවට ඒවා ප්‍රත්‍යෝත්පන්න වෙනවා. හැබැයි අධිපති නොලැබෙන කල්හි මේ ධර්ම ප්‍රත්‍ය නීකෙහි ඇතුළත් වෙති. ඒ ප්‍රත්‍ය නීකෙහි ඇතුළත් වීමට තමයි මෙතන මේ කාරණය එහෙම කිව්වේ. ඊට පස්සේ කියනවා අධිපති ප්‍රත්‍ය නොවන්නා වූද යන වචනය වනාහි අධිපති ප්‍රත්‍ය කිසිසේත් නොලැබිය හැකි වූ මෝහ මූල සිත්‍ය අහේතුක ක්‍රියාය කාම විපාකය මහත්ගත විපාක යන මේ සිත් හා ඔවුන් සමග යෙදෙන්නා වූ චෛතසිකයන් සඳහා කියන ලදී. එතකොට මේ කිව්වේ මොනවටද මේ අධිපති ප්‍රත්‍ය නොවන්නා වූ කියලා එකක්. ඒක කිව්වේ මොනවටද මෝහ මූල සිත් දෙක. මෝහ මූල සිත් දෙක ඔය වෙලාවකවත් අධිපති භාවයට යන්නේ නැහැ. ඊළඟට අහේතුක ක්‍රියාසිත තුනක් තියෙනවා. හසිතෝත්පාදයට එක්ක යෙදෙන අනිත් සිත් දෙක. එතකොට ඒ සිත් දෙකත් ප්‍රත්‍යෝත්පන්න භාවයට යන්නේ නැහැ. ප්‍රත්‍යෝත්පන්න භාවයට යන්නේ නැහැ. ඊට පස්සේ කාම විපාක ප්‍රත්‍යෝත්පන්න භාවයට යන්නේ නැහැ. ඊට පස්සේ මහත්ගත විපාක කියන ඒවත් ප්‍රත්‍යෝත්පන්න භාවයට යන්නේ නැහැ. ඒ නිසා ඒ හිත් සහ ඒවත් එක්ක යෙදෙන චෛතසික ටික තමයි මේතන අදහස් කරන්නේ. ඒ අධිපති ප්‍රත්‍ය නොවන්නා වූ කියන එකෙන්. එතකොට ඒ ධර්මයේ ප්‍රත්‍යනීකෙහි නියතෙන් ඇතුළත් වෙති. එතකොට නියත වශයෙන්ම ඒවා ටික ඇතුළත් වෙනවා. ඊට පස්සේ වාක්‍යයේ තියෙනවා අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවේ යූද මෝමුහ දෙසිතා හසිතුත්පාදසිත වර්ජිත කොට ඇති සාධිපති ජවන දෙපනසක් වූ නාමස්කන්ධෙහි ඇති ඡන්ද වීරිය වීමංස සාධිපති ජවන දෙපනසයයි කියන ලද චිත්තයන්ගේ වශයෙන් අධිපති ධර්ම 3 හෝ 4 අතුරෙන් එක එකක් යනු වනාහි ප්‍රත්‍ය ලැබෙන කලෙහි ප්‍රත්‍ය ඇත්තා වූ ධර්මයන්ම දක්වන වචනයකි. ලෝභ මූල ප්‍රථම සිතෙහි ඡන්දේ ප්‍රත්‍යෝත්පන්නෙහි ඇතුළත් නොවිය හැකි බැවින් ප්‍රත්‍ය නීකෙහි ඇතුළත් වේ. මේ ආදී වශයෙන් ප්‍රත්‍ය ඇත්තා වූ ධර්ම එක එකක් ප්‍රත්‍ය නීකෙහි ඇතුළත් වේ යයි දත යුතුය. එතකොට මේ කිව්වේ අධිපති ප්‍රත්‍ය වන්නා වූද අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවෙහි ඌද කියලා කිව්වනේ. එතකොට ඒ කියන්නේ මොනවද? ඒ අර අධිපති ප්‍රත්‍ය වෙන සහ අධිපති ප්‍රත්‍ය වන අවස්ථාවේ ඌ කියන එකෙන් අදහස් වෙන්නේ එතන ඒ කියන්නේ ඡන්ද විරිය වීමංශ කියන සාධිපති ජවන ඒ ජවන සිත්වල ඒ ජවන යෙදෙන තැන්වලදී ඒ ඡන්ද චිත්ත විරිය වීමංශා කියන ඒවා යෙදෙන තැන්වලදී ඒ ලැබෙන අධිපති ප්‍රත්‍ය ධර්ම තමයි එකෙන් අදහස් වෙන්නේ කියලා කියන්නේ. එතකොට ඒවා මොනවාද? ලෝභ මූල ප්‍රථම සිතෙහි ඡන්දේ ප්‍රත්‍යෝත්පන්නෙහි ඇතුළත් නොවන බැවින් ප්‍රත්‍ය නීකෙහි ඇතුළත් වේ. එතකොට ඒ කියපු ඒ ඡන්ද චිත්ත විරිය වීමංශ කියන ධර්මතා ටික ප්‍රත්‍ය නීකයට ඇතුළත් වෙනවා කියලා කියන්නේ. මේ ආදී වශයෙන් ප්‍රත්‍ය ඇත්තා වූ ධර්ම එක එකක් ප්‍රත්‍ය නීකෙහි ඇතුළත් වේ යයි දත යුතුය. එතකොට ඒ ප්‍රත්‍ය වෙන ඒවත් ප්‍රත්‍ය නීකයට යනවා කියලා කියන්නේ. ප්‍රත්‍ය වෙන අවස්ථාවේදී ඊළඟ ප්‍රත්‍ය නොවන අවස්ථාවේදීත් ඒක වෙනවා. ඊළඟට නිරාධිපති චිත්තජ රූප යනු අධිපති නොලැබෙන්නා වූ සිත නිසා උපදින රූපයෝය. නිරාධිපති චිත්තජ රූප කියලා කියන්නේ මොනවද? අධිපති නොලැබෙන හිත නිසා උපදින රූපයන් වලට තමයි එහෙම කියන්නේ. අර සාධිපති චිත්තජ රූප කියලා කොටසක් තිබුණානේ. ඒතර ඒ කියන්නේ අධිපති හේතුවෙන් අධිපති සාධිපති සිත හේතුවෙන් උපදනා වූ චිත්තජ රූපයන් වලට. ඒතර නිරාධිපති චිත්තජ රූප කියලා කියන්නේ ඒ අධිපති නොවන අවස්ථාවේදී හිත නිසා උපදින රූප ටිකට. ඒ නිසා ඒවා නිරාධිපති චිත්තජ රූප කියන කොටස තමයි මෙතන මේ කියන්නේ මේ ප්‍රත්‍ය නීකය ඇතුළත් වෙනවයි කියලා. ඊට පස්සේ දැන් ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න වෙන ආකාරය තමයි විස්තර කරන්නේ. ලෝභ මූල සිතෙහි චෛතසික 19ක් යෙදෙති. චිත්තය බලවත් වන කල්හි උපන් සිත අධිපති ප්‍රත්‍ය වේ.
එතකොට ලෝභ මූල සිතේ චෛතසිකය දෙනවා 19ක් 19ක්. චිත්ත බලවත් වෙද්දී ඒ උපන් සිත තමයි ප්‍රත්‍ය වෙන්නේ. ඊළඟට ඡන්ද විරියන් හා එකට උපදිනා චෛතසික 19 සහ චිත්තජ රූපයෝ ප්‍රත්‍යෝත්පන්නයෝයි. ඒතකොට අනිත් ධර්මතා ටික තමයි ප්‍රත්‍යෝත්පන්න ගොඩට ඇතුළත් වෙන්නේ. ඊළඟට කියනවා මෙහිදී ප්‍රත්‍යත්තා වූ සිත ප්‍රත්‍යනීකෙහි ඇතුළත් වේ. ඒතකොට දැන් මේ අවස්ථාවේදී අපි ගත්තේ මොකක්ද? මේ චිත්තයනේ ගත්තේ. ඒතකොට මේ චිත්තය ප්‍රත්‍යනීකයටත් යනවා කියලා කියන්නේ. ඡන්දය බලවත් වීමේදී ඡන්දාධිපති වන ආකාරයද වීරිය බලවත් වීමේදී වීරියාධිපති වන ආකාරයද විස්තර කොට දත යුතුයි. ඒතකොට ඒ ටික විස්තර කරලා ගන්න කියලා කියන්නේ. අනිත් ඒවා යෙදෙන වෙලාවේදී ඥානය හා යෙදෙන්නා වූ මහා කුසල ආදීෙහිද ඥානය බලවත් වීමේදී විමර්ශාධිපති ප්‍රත්‍යවන ආකාරයද දැනගන්න. ඒතකොට අනිත් අවස්ථාවලදී ගන්න කියලා කියනවා මහා කුසල ආදී සිත්වලදී ඒ බලවත් වීම වෙන හැටි. ප්‍රත්‍යත්තා වූ එක එක ධර්මය ප්‍රත්‍යනීකේහි නියතයෙන් ඇතුළත් වේ. එතකොට මේ ප්‍රත්‍ය වෙන ධර්මතා ටික නියත වශයෙන්ම ප්‍රත්‍ය නීකයට යනවා කියලා කියන්නේ. ප්‍රතිනීකයට ඇතුළත් වෙනවා කියලා කියන්නේ. නියත වශයෙන්ම. එතකොට ඒ විදිහට තමයි මෙතන අපි සහජාතාධිපති ප්‍රත්‍ය පැහැදිලි කරන්නේ.